ඔයාලා හැමෝම භෞතික පොත ගන්න. අපි දැන් පටන් ගමුනේ. ළමයි ගොඩක් ඇවිල්ලා 200ක් විතර ඇවිල්ලා මම පටන් ගන්නම්. නැත්තම් අවුල්නේ. හරි. මම පේනවා නේද? පේනවා. අංගල පොඩි සයිඩ් එකකින් මට පොඩ ඕකේ. එහෙනම් මම පස්සේ පටන් ගන්නවා. ආයුබෝවන් කටියනවා. අයිබෝවන් සර්. හරි. ඔයාලා මේ සවුන්ඩ් ඔෆ් කරගන්න ඉන්න ෆෝන් එකේ මම දාන්න ඕකේ. මම එකත් ඔෆ් කරනවා ෆෝන් එක. හරි. තමයි අපි මානුෂකරයේ සංචාරක ව්‍යාපාරයනේ. හරිද? දැන් සංචාරක ව්‍යාපාරේ ඉවරයි මම හිතන්නේ මම පන්තියෙන් ඉවරයි. හරිද? චුට්ටි චුට්ටි ළමයින් පිටුවක් වගේ ඇති. සංචාරක ව්‍යාපාරේ නවත්තලා පුතේ. දැන් ඔයාලා පොත ගන්න ඕන අලුත් පොත. අලුත් පොත ගැන පටන් ගත්තේ නැහැ තාම භෞතික භූගෝල විද්‍යාව පටන් ගත්තේ නැහනේ. යෝග කොටස් දෙකයිනේ. මේ භෞතික භූගෝල විද්‍යාවයි මානසික භූගෝල විද්‍යාවයි. මානසික පාඩම් දෙකක්ම කරේ. හරිද? දැන් ඔයාලා ගන්න භෞතික පොත. නැත්තම් ඒ වේගෙන් ලියන්න බැරි නම් ගන්න පොත කිහිපයක්. ඊට පස්සේ නෝට් එක දෙද්දි හදාගන්න. හරි නේද? ඒකේ පළවෙනි පාඩම දැන් පුතේ පද්ධති සංකල්පය. හරි? මාතෘකාව යන පද්ධති සංකල්පය කියනවා. හැමෝම සර් ඒ පාඩම උගන්වුවා. ඒ වැල්ලවායි පන්ති ඉගෙනුවා. ඒක තමයි වැදගත්. වැල්ලවායි පන්ති ළමයිට මම දවස් දෙකක් විතර ඉගෙනුවා ওই පාඩම. ඒ වුණාට මම ආයෙත් පාඩම පටන් ගන්නවා. මොකද අනිත් පන්ති දෙක තුනේම කරේ නැහැ. හරිද? වැල්ලවායි ළමයිට තව ටිකක් හොඳට තේරෙන්නේ නැහැ. අනිත් කටියට තේරෙන්නේ නැහැ. දෙකම ගන්න. හරිද? හා සර්. හොඳට අහන් ඉන්න. ඒතර හරි. හරිද? ඒකේ අලුත් කොටස් තුනක් තියෙනවා. ඒව ලියා ගන්නවා. ඒක වැදගත්. හරිද? මොකද පන්ති හතරම පුතේ එකට වෙන්න එපා. ඒක හන්ද මම මේ කොරම එකට ගන්නේ. වැල්ලවායි ක්ලාස් එක ගන්නවා. ඒක ඇත්ත. අනිත් පන්ති වලට ගන්නේ නැහැ. ඒක හන්ද පොඩි ඔක්කොම එකට ගමු අපි. හරි නේද? ඔන්න පද්ධති සංකල්පය. හරි සරලයි. මේ ලෝකෙම පද්ධතියක්. මම පාඩම පටන් ගන්නවා. හරිද? මේ ලෝකෙම පද්ධතියක්. ඒ කියන්නේ පුතේ හරිද? මේ ලෝකේ ඕනම දෙයක් හැදෙලා තියෙන කිසියම් රටාවක විදියකට. හරි? ලෝකේ හැම දෙයක්ම හැදෙලා තියෙන කිසියම් රටාවකට විදියකට ක්‍රමයකට. අපේ ඇඟ ගත්තොත් අපේ ඇඟේ අස්ථි බලන්නකෝ අස්ථි පද්ධතිය නේ ඇඟිල්ලේ පුරුකක් අනිත් පුරුකට සම්බන්ධයි. ඒ පුරුකක් අතර සම්බන්ධයි. අතේ වැලමිට ගාවින් කිහිල්ල ගාවින් නහන්න පුළුවන් නේ. ඒ ඔක්කොම සම්බන්ධයිනේ. එහෙනම් ඒ වගේ ලෝකෙම පද්ධතියක්. හරි? මේ ලෝකේ පද්ධති ගත්තොත් පද්ධති පැහැදිලිව මාර්ග දෙකකට බෙදන්න පුළුවන්. භෞතික පද්ධති කියන්නේ ස්වභාවික හැදිච්ච සහ මිනිස්සු හදපුවා. උදාහරණ ගත්තොත් ස්වභාවික හැදිච්ච තමයි ගංගා පද්ධතිය. තේරුණාද? ජල පරිසර පද්ධති තේරුණාද? මේ ඔක්කොම ස්වභාවික හැදිච්ච. ඒ වගේම මිනිස්සු හදපුවත් මේ ලෝකේ තියෙනවා. හරිද? මිනිස්සු හදපුවා කියන්නේ කාණු පද්ධතිය, මාර්ග පද්ධතිය නේද? හරිද? මේ වගේ මිනිස්සු හදපුවත් තියෙනවා. ඕන තරම් පද්ධති. හරි? ඒ නිසා ලෝක පද්ධති වර්ග දෙකයි පුතේ මිනිස්සු හදපුවයි ස්වභාවික හැදිච්ච. හරි? අපි මෙතන කරන්නේ ඒක නෙවෙයි. හරිද? පද්ධතිය කියන්නේ මොකක්ද කියලා. පුතේ පද්ධතියක් ගත්තොත් ඕනම පද්ධතියක් ලෝකේ. තේරුම් ගන්න පද්ධතියක් ගත්තොත් ඒක කිසියම් ව්‍යුහයක් තුන පෙරුමක් තියෙනවා. නම් ව්‍යුහයකටම නිර්මාණලා තියෙනවා. ව්‍යුහයක් නේ ව්‍යුහයක් තියෙනවා. ව්‍යුහයක් තියෙනවා. ව්‍යුහයක් කියන්නේ සැකස්මක් පිළිවෙලක් ක්‍රියාවලියක් තියෙනවා. ව්‍යුහයක් තියෙනවා. ඒ වගේම හරිද? සම්බන්ධයක් තියෙනවා. ඒ කොටස් අතර සම්බන්ධයක්. දැන් බලන්න මම කොහෙද ඇවිදින්දි මගේ කකුලේ කට්ටක් එනවා ඉතින් මට ඒක නකලා දැනෙනවනේ නේද වාහනයක රෝද හතර සම්බන්ධයි රෝද හතරම කරගෙන එකම වේගයෙන් රෝද හතර එක වේගයෙන් කරගෙනොත් යන්න බෑ නේ ආණුවක් ගත්තා ගහක් ගත්තා සතෙක් ගත්තා මොන දෙයක් ගත්තා සම්බන්ධයක් තේරුණාද එහෙනම් පද්ධතියක් කියලා කියන දේ සරලව තේරුම් ගන්න පද්ධතියක් කියලා කියන්නේ කිසියම් ව්‍යුහයක් නේ දැන් ගත්තොත් අපි දැන් පාරක් ගමු මේ පාර ගත්තොත් පාර පොතේ කොච්චරන අතුරු පාර වලට බෙදෙනවද නේ ඒ අතුරු පාරවල් තම පොඩි අතුරු පාරවල් කොච්චර බෙදෙනවද නේ සම්බන්ධයක් තියෙනවනේ ඒ වගේ සම්බන්ධ වෙනවා කිසියම් ව්‍යුහයක් අනුව නිර්මාණය වූද එකිනෙක සම්බන්ධ වූද වස්තුන් හා උපලක්ෂණ සමුදාය වස්තුන් කියන්නේ මේකේ සම්බන්ධ ප්‍රධාන දේවල් තියෙනවා ඒක සම්බන්ධ පොඩි පොඩි දේවල් තියෙනවා නේද වස්තුන් හා උපලක්ෂණ සමුදායට අපි නමක් දෙනවා මොකක්ද කියන්නේ වස්තුන් හා උපලක්ෂණ සමුදායට නමක් දෙනවා කියන්නකෝ හරිද වස්තුන් හා උපලක්ෂණ සමුදායට නමක් දෙනවා පද්ධතියක් කියලා සරලවම අපි කියලා දෙනවා පද්ධතියක් කියලා කියන්නේ කිසියම් ව්‍යුහයක් පෙනුමක් තියෙනවා නේ අපේ අස්ති ව්‍යුහය පෙනුමක් තියෙනවා පෙනෙන විදිය අපිට තියෙන්නේ එහෙනම් කිසියම් ව්‍යුහයකට නිර්මාණය වූද එකිනෙක සම්බන්ධ වූද වස්තුන් හා උපලක්ෂණ සමුදාය පද්ධතිය එතකොට පුතේ මේ ලෝකේ පද්ධති අපි බෙදන වර්ග තුනකට හරිද මේ ලෝකේ තියෙන පද්ධති වර්ග තුනකට බෙදනවා මම ප්‍රශ්න නෝට් එක දෙනවා පැයක් වෙලා පැයක් නෝට් එක දෙන්න හරිද පද්ධති ලෝකේ හඳුනා ගන්න පුළුවන් ප්‍රධාන වර්ග තුනකට එකක් තමයි සමහර පද්ධති කියන පුතේ ආවෘත පද්ධති ආහාර කියවල ආවෘත පද්ධති හරිද
ඒ වගේම තවත් එකක් තියෙනවා විවෘත පද්ධති කියලා. මම කියලා දෙනවා හරිද? විවෘත පද්ධති. විවෘත පද්ධති තව එකක් තමයි හුදකලා පද්ධති. හුදකලා පද්ධති. හරි ආවෘත පද්ධති විවෘත පද්ධති හුදකලා පද්ධති. හරි ආවෘත හුදකලා. හරිද? තේරුම් ගන්න. හරි ආවෘතය කියන්නේ වැහිච්ච. හරි ආවෘතය කියන්නේ වැහිච්ච. විවෘතය කියන්නේ ඕපන් කියන එක. හුදකලා කියන්නේ වෙනම කියන එක. නේ සරල තේරුම් ගන්න ආවෘතය කියන්නේ වැහිලා එක දොරක් වැහිලා. හරි එක පැත්තක් වැහිලා ආවෘතය කියන්නේ වැහිලා. විවෘතය කියන්නේ ඕපන්. විවෘතය කියන්නේ දන්නවනේ ගෙදර දොර වැහිලා. අනිත් හුදකලා කියන්නේ වෙනම. තේරුණාද? එහෙනම් ලෝකේ පද්ධති වර්ග තුනකට වෙන් කරනවා ආවෘත විවෘත හුදකලා කියලා. මේ භෞතික මූලිකම අර්ථ කරන දෙයි. ආවෘත විවෘත හුදකලා. දරුවනේ හොඳට තේරුම් ගන්න. අපි මාංශ භෝගිකය කතා කරේ මිනිස්සුන්ගේ ක්‍රියාකාරකම් ගැනනේ. ඉස්සෙල්ලා මතක් කරාම මොකද සංචාරක ව්‍යාපාරය කතා කරා. නේ? ඊට පස්සේ ජන සංඛ්‍යාව ගැන පාඩම ගන්නවා. නේ? ජන සංක්‍රමණ, නේ? පිරමීඩ මේ මිනිස්සුන්ගේ දේවල් කතා කරේ. හැබැයි හොඳටම තියාගන්න භෞතික භූගෝල විද්‍යාවේදී භෞතික කියන සබඳහම ගැනනේ. හරිද? භෞතික භූගෝල විද්‍යාවේදී අපි කතා කරන්නේ බං සබඳහම ගැන. ඒ සබඳහමේ ප්‍රධාන කොටස් වෙනනේ හතරක් නේ? සබඳහම බෙදෙන වර්ග හතරකට. එකක් තමයි මේ වායුන් ගැන කතා කරනවා. වායු ගෝලය නේ? ඒ වගේම ජල ගෝලය ගැන කතා කරනවා. ඒ වගේම ශිලා පොළොව ගැන කතා කරනවා. ඒ වගේම මොකක්ද ජීවීන් ගැන ජෛව ගෝලය කතා කරනවා. ජෛව. එහෙනම් මෙන්න මේක තමයි මේ භෞතික විද්‍යාවේ ප්‍රධාන අර්ථ කියන්නේ. හරි භෞතික භූගෝල විද්‍යාවේ කතා කරන හැම මාතෘකාවක්ම භෞතික භූගෝල විද්‍යාවේ කතා කරන හැම මාතෘකාවක්ම වායු ජල ජෛව ශිලා කියන මේ කොටස් වලයි. තේරුණාද? මම එතෙන්ට යන්න කලින් තමයි මේක මේ සරල බේසික් එකක් වල දෙන්නේ. පටන් ගන්න ෆවුන්ඩේෂන් එක. පටන් ගන්න මේ දෙන්නේ. එහෙනම් ආවෘත විවෘත හුදකලා කියන පද්ධති වර්ග තුනක් බෙදෙනවා. තේරුණාද? මම මේ උඩ ගන්න ඊට මේ ආවෘත විවෘත හුදකලා. හරි මම මෙහෙම කළා මම ගන්න කෙලින්ම ආවෘතය කියන මොකක්ද කියලා කියන දෙන එක. තේරුණාද? ආවෘතය කියලා කියන්නේ පුතේ ආවෘතය කියන්නේ මේ පද්ධතිය ගත්තොත් මම කොයි පද්ධතිය පිළිබඳ ශක්තිය හා ද්‍රව්‍ය ශක්තියනේ ශක්තිය මේ පද්ධතිය තුළ ශක්තිය හා ද්‍රව්‍ය ගමන් කරනවා. අපේ ඇඟේ තියෙනවා අපේ ශක්තිය තියෙනවා ද්‍රව්‍ය තියෙනවා අපේ ඇඟේ. තේරුණාද? වාහනයක් ගත්තොත් ඒකේ ශක්තිය හා ද්‍රව්‍ය තියෙනවා. ගඟක් ගත්තොත් ඒකේ ශක්තිය හා ද්‍රව්‍ය තියෙනවා. ගහක් ගත්තොත් ඒකේ ශක්තිය හා ද්‍රව්‍ය අන්තර්ගතයි. පැහැදිලිද එහෙනම්? ශක්තිය හා ද්‍රව්‍ය නම් පද්ධතියක් හිතනවා මේ මම මුත්‍යක් ඇඳ මේක පද්ධතියක්. මේකට ශක්තිය එනවා. හරිද? ශක්තිය එනවා. හැබැයි පදාර්ථ එන්නේ නැහැ. පදාර්ථ වල එන්න බෑ. ශක්තිය පිට වෙනවා. පදාර්ථ පිට වෙන්න බෑ. එන්න හැටි වෙන්න බෑ. එහෙනම් ශක්තිය විතරක් එනවා නම් තේරුම් ගන්න. ශක්තිය විතරක් එනවා නම් පදාර්ථ එන්නේ නැත්තම්, ද්‍රව්‍ය එන්නේ නැත්තම්. හරි? ශක්තිය විතරක් එනවා නම් ද්‍රව්‍ය මුකුත් එන්නේ නැත්තම් අන්න පුතේ අපි වල කියනවා ආවෘත පද්ධතියක්. උදාහරණ ගත්තොත් වායු ගෝලය හිතන්නකෝ. හරි වායු ගෝලය ගත්තොත් බං වායු ගෝලේ හරහා එන්නේ ශක්තිය විතරයි නේ. වායු ගෝලය හරහා කොච්චර ශක්තිය එනවද? ඒක ප්‍රධාන ශක්තිය සූර්ය ශක්තියනේ. තේරුණාද? තව අල්ට්‍රාවයලට් කිරණ, එක්ස් කිරණ, ගාමා කිරණ ගොඩාක් දේවල් එනවා. එහෙනම් ශක්තිය විතරක් එනවා නම් තේරුම් ගන්න පුතේ ශක්තිය විතරක් එනවා නම් පදාර්ථ එන්නේ නැත්තම්. ශක්තිය එනවා ශක්තිය පිට වෙනවා. පදාර්ථ එන්නේ නැහැ පදාර්ථ පිට වෙන්නේ නැහැ. එහෙනම් එහෙම ආවුත් කරන්නේ. උදාහරණ ගත්තොත් උදාහරණේ වායු ගෝලය හරහා මුකුත් වෙන්නේ නැහැ. වායු ගෝලය හරියට මොකද්ද? ශක්තිය විතරයි. තේරුණාද? පදාර්ථ එන්නේ නැහැ. වායු ගෝලය අපිට ගල් මුල් ගෙඩි මුකුත් එන්නේ නැහැ. තේරුණාද? එහෙනම් ශක්තිය විතරයි එන්නේ. අපි ඒකට කියනවා ආවෘත පද්ධතිය කියලා. හරිද? එහෙනම් පද්ධතියේ සීමාවන් ඔස්සේ ශක්තිය කොහොමද කියනවා නම් පදාර්ථ එන්නේ නැත්නම් හරිද? අපි ඒකට කියනවා ආවෘත පද්ධතිය. පුරුවෙන් කියන්නේ ආවෘත පද්ධතිය. හරිනේ? ඒ වගේම මම ගන්නවා මම නෝට් එකක් දුන්නා හරි සරල කොටසක් මේක. හරිද? ඊළඟ මම ගන්නවා විවෘත. විවෘතය කියන්නේ මොකද්ද? විවෘතය කියන්නේ ඕපන්. එහෙනම් ඕපන් කියන්නේ මොකද්ද? දුරාන්නකෝ එහෙනම් පද්ධතිය මේ අර වගේම අද ශක්තියත් එනවා. බලන්න පදාර්ථත් එනවා. මේ ශක්තියත් එනවා පදාර්ථත් එනවා. එහෙනම් ශක්තියත් පිට වෙනවා පදාර්ථත් පිට වෙනවා. එහෙනම් අපි ඒකට කියනවා මොකද කියන්නේ? විවෘත පද්ධතිය. මේ ලෝකේවත් තියෙනවා නේ ශක්තියයි පදාර්ථයයි දෙකම එනවා නම් දෙකම යනවා හරි අන්න අපි ඒකට කියනවා විවෘත පද්ධතියක් කියලා. ශක්තියත් පදාර්ථත් දෙකම භූමාව වෙනවා නම් දෙකම ගමන් කරනවා නම් අන්න විවෘත පද්ධතිය. උදාහරණ ගන්න ගංගාවක් ඒ ජල ශක්තියක් නේ ගංගාවක් ගත්තොත් ගංගාව කොච්චරම වේගින් වතුර යන ගානනවද නේ ගංගක වේගින් වතුර ගලා යනවා. ඒ වගේම වතුරත් එක්ක කලං වෙලා බංගාල් වැලි මඩ බොරළු ගහන යනවනේ. නම් ශක්තියක් තියෙනවා පදාර්ථත් සුමාරු. ශක්තිය ගගේ වතුර පාරේ මැද ඉන්න බෑ අපිට. හයියෙන් වතුර පාරේ වේගය වැඩි එන ශක්තියක් තියෙනවා නේ. ඒ වගේ මේකේ පදාර්ථත් එහෙම ගහන යනවනේ නේ. දැන් ගත්තොත් දැන්කෝ වහිනකොට මොකද වෙන්නේ? අන්න වහිනකොට අර ඊට පස්සේ හරි වාෂ්පීකරණය මුඩ වතුර ගන්න. ජල ජාක හිතන්න. ඉස්සෙවලා වතුර ආයෙත් වහින නේ. ගංගා ගහගෙන මඩ මෙන්න. පැහැදිලිද? එහෙනම් ඒ වගේ අන්න විවෘත පද්ධතියකට හොඳම උදාහරණේ ගංගාවක්.
තේරුණාද? ගංගා පද්ධතිය හොඳ උදාහරණයක්. ඒ වගේම හුදකලා කියන්නේ පුතේ කිසිම සම්බන්ධයක් නැහැ වෙනම ඉන්න. හුදකලා කියන්නේ වෙනම ඉන්න. තනියලියා හුදකලා කියන්නේ තනියලියා ඒක වෙනම ඉන්නේ කියලා. අන්න ඒ වගේ හුදකලා කියන්නේ පුතේ ශක්තියවත් පදාර්ථවත් කුමාරු කරගන්නේ නැහැ. හරි? ශක්තියවත් පදාර්ථවත් කුමාරු කරගන්නේ නැහැ. වෙනම ඉන්නේ. එයාට කිසිම සම්බන්ධයක් නැහැ අනිත් කට්ටියත් එක්ක. එයා පාළුවේ තනියෙන් ඉන්නවා. තේරුණාද? ශක්තියවත් පදාර්ථවත් කුමාරු කරගන්නේ තනියම ඉන්නවා. එහෙනම් තනියම ඉන්නවා නම් අපි ඒකට කියන හුදකලා පද්ධතිය. උදාහරණයක් ගත්තොත් සෞරග්‍රහ මණ්ඩලය හිතන්න. නේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහය සූර්යයත් එක්ක ඉන්න ග්‍රහය වට දෙනා කිසිම සම්බන්ධයක් නැහැ නේ. එකිනෙකට එක්කෙනාට සම්බන්ධයක් නැහැ. සමහර පොළොම් පැත්තේ මිනිස්සුන්ගේ එකිනෙකට එක්ක සම්බන්ධයක් නැහැ. අපි කියන හුදකලා කියලා. තේරුණාද? අපරහලෙන් වෙලා ඉන්න අන්න වගේ සමහර පද්ධති තනියම ඉන්නවා නම් මේ කිසිම සම්බන්ධයක් නැතුව හුදකලාම Tamanට උනේ Taman කරගෙන Taman තනියෙන් ඉන්නවා. අන්න අපි ඒකට කියනවා හුදකලා පද්ධතිය. පැහැදිලිද? එහෙනම් පුතේ ලෝකේ පද්ධති වර්ග තුනයි තුන්වෙනි කියන්න ආවෘත, විවෘත, හුදකලා. හරි ආවෘත විවෘත හුදකලා ආවෘතය කියන්නේ ශක්තියයි විතරක් වෙන පදාර්ථයෙන් නැති ඒවා විවෘතය කියන්නේ ශක්තිය පදාර්ථය දෙකම ඇතුළු වීමක් පිටවීමක් සිදු වෙන ඒවා හුදකලා මොකක්වත් නැහැ ශක්තිය ඇතුළු වීමක් සිදු නැහැ තනියම ඉන්න වෙනම ඉන්න right අන්න පිළිවෙල කියනවා වර්ගය කියනකො හුදකලා පද්ධතිය එහෙනම් ආවෘතයට හොඳ උදාහරණය වායුගෝලය විවෘතයට හොඳ උදාහරණය ජල චක්‍රය ජල ගෝලය හුදකලාට උදාහරණය කියන්නේ සෞරග්‍රහ මණ්ඩලය පැහැදිලිද ඊට කලින් කිව්ව පද්ධතියක් කියන්නේ මොකද්ද කියලා පද්ධතියක් හොඳේ පද්ධතියක් කියන ආයිත් මම කියනවා පද්ධතියක් කියන්නේ කිසියම් සම්බන්ධයක් තියෙනවා කිසියම් සම්බන්ධයක් නේ මගේ මේ අතපය සම්බන්ධයක් තියෙනවා නැත්නම් කොහොමද පැවතින්නේ එහෙනම් කිසියම් ව්‍යුහයකට අනුව නිර්මාණය වූද එකිනෙක සම්බන්ධ වූද වස්තුන් හා උපලක්ෂණ සමුදාය මම ඒක ආයිත් කියලා දෙනවා මම පැහැදිලි කරනවා හරිද කිසියම් ව්‍යුහයක් බලන්න අපි ඇඟේ මේ ව්‍යුහයක් තියෙනවා තේරුණාද මේ අපේ ඇඟේ ව්‍යුහයක් තියෙනවා අස්ත ව්‍යුහයක් තියෙනවා කිසියම් ව්‍යුහයකට නිර්මාණය වුද එකිනෙක සම්බන්ධ වුද මේ ව්‍යුහයකට රටාවල නිර්මාණය කරන අපේ ඇඟේ තේරුණාද මේ ඇඟේ මේ කොටස් එකිනෙක සම්බන්ධයි කිසියම් ව්‍යුහයකට නිර්මාණය වුද එකිනෙක සම්බන්ධ වුද වස්තුන් හා උපලක්ෂණ මේ උපලක්ෂණ මේ ඇඟේ උපලක්ෂණ අත ප්‍රධාන ලක්ෂණයක් නේද වස්තුන් හා උපලක්ෂණ සමුදායට අපිට හඳුනන පද්ධතියක් ආයෙත් මම පැහැදිලි කරලා දෙනවා පුතේ මොකද්ද පද්ධතියක් කියන්නේ කිසියම් ව්‍යුහයකට අනුව නිර්මාණය වුද අර එකිනෙක සම්බන්ධ වූද වස්තුන් හා උපලක්ෂණ සමුදාය වෙනමතුන මොකද කියන්නේ පද්ධතියක් කියනවා. හරි ආයෙත් කියනවා කිසියම් ව්‍යුහයකට නිර්මාණය වූද එකිනෙක සම්බන්ධ වූද වස්තුන් හා උපලක්ෂණ සමුදාය පද්ධතියක්. තේරුණාද? ඒ අනුව ලෝක පද්ධති තුනයි පුරවෙන කියන්නේ ආවෘත විවෘත ආයෙත් කියන්නේ ආවෘත විවෘත පැහැදිලිද? ආවෘත නම් කිව්වා වායුගෝලය විවෘත නම් කිව්වා ජල චක්‍රය ජල ගෝලය ගංගා ක්‍රියාවලිය හුදකලා කිව්වා සෞරග්‍රහ මණ්ඩලය. පැහැදිලිද? right. මෙන්න මේ විදිහට පැහැදිලිවම මාර්ග තුනකට අපි පරිසකල් බෙදෙනවා. මෙහෙම කතාරන් යද්දී අපිට හම්බෙන ප්‍රධානම පද්ධතියක් තමයි මේ. හරිද? මම මාතෘකාව කරගන්නවා බෞද්ධ පද්ධතිය. බෞද්ධ පද්ධතිය. right? බෞද්ධ පද්ධතිය භූත පද්ධතිය නෙවෙයි බෞද්ධ පද්ධතිය. බෞද්ධ පද්ධතිය. බෞද්ධ පද්ධතිය. හොඳට තේරුම් ගන්න. හොඳේ. බැලුවයිකට පොත අහන් ඉන්න තව ටිකක් තේරෙනවා. පාඩම හොඳටම තේරෙයි. හරි? බෞද්ධ පද්ධතිය. පුතේ බෞද්ධ පද්ධතිය කියලා කියන්නේ හරිද? මේ අපි ඉන්න සමස්ත පෘථුවිය ඒවට අදින කොටස් ටික. නේ? ටිකක් හිතන්නකෝ. දැන් මම මේ පෘථුවිය ගත්තොත්. බලන්න පෘථුවිය. පෘථුවිය මොනවද ගත්තම පෘථුවිය කොහොමද කියන්නේ? පෘථුවිය ගත්තොත් මේ පෘථුවිය අපි උෂ්ම ගන්නවනේ. මේ පෘථුවිය උෂ්ම ගන්න නම් උෂ්ම ගන්නවා මොකක්ද තියෙන්නේ? අනිවාර්යයෙන්ම පෘථුවිය වායු ගෝලයක් තියෙනවා. වායු ගෝලයක්. පැහැදිලිද? අපි ඒක තේරුම් ගන්න ඕනේ, දන්නවනේ. ඒ වගේම අපි ඉන්න මේ පෘථුවියේ අනිවාර්යයෙන්ම මොකක්ද ඉන්නේ? මේ අන්න ජලය තියෙනවා, ජල ගෝලයක් තියෙනවා. ජලය තියෙනවා. හරි? ඒ වගේ අපි ඉන්න මේ පෘථුවිය අනිවාර්යයෙන්ම මොකක්ද තියෙන්නේ? අනිවාර්යයෙන්ම කියන්නකෝ පොළොවක් තියෙනවා, ශිලා ගෝලයක් තියෙනවා, ශිලා ගෝලයක් තියෙනවා. ශිලා ගෝල තියෙනවා. එහෙනම් මේ වායු ගෝලයේ, ජල ගෝලයේ, ශිලා ගෝලයේ, පොළොවේ අනිවාර්යයෙන්ම මොකක්ද තියෙන්නේ? ජීවීන් ඉන්නවා. එහෙනම් මොකක්ද තියෙන්නේ? ජෛව ගෝලයක්. ජීවීන් ඉන්නවා අපි ඉන්නෝනේ. අපි ජීවීන් ඉන්නේ. අන්න ජෛව ගෝලයක් තියෙනවා. ජෛව ගෝලය. තේරුණාද? එහෙනම් හිතපන් පුතේ අපි ඉන්න සමස්ත පෘථුවියේ හරි හරිම සරලයි මේ පාඩම අපි ඉන්න සමස්ත පෘථුවියේ හරි වායු ජල ජෛව ශිලා හරි වායු ජල ශිලා ජෛව හරි කොහොම හරි මේ හතරේම එකතුව අපිට මොකද බෞද්ධ පද්ධතිය කියලා කියන්නේ සමස්ත පෘථුවිය ඒවට ඇති වායු ජල ජෛව ශිලා සමස්ත පෘථුවිය ඒවට ඇති වායු ජල ජෛව ශිලා මේ සමස්ත කොටස් හතරේම එකතුව හරි මේ සමස්ත කොටස් හතරේම එකතුව අපිට මොකද කියන්නේ බෞම පද්ධතිය කියලා. පුරවෙන කියන්නේ බෞම පද්ධතිය. සමස්ත පෘථුවිය ඒවට ඇති වායු, ජල, ජෛව, ශිලා යන කොටස් හතරේම එකතුව බෞම පද්ධතිය වෙයි. බෞම පද්ධතිය. බෞම පද්ධතිය. ලෙසත්. තේරුණාද? right. ඒ නිසා
මේ කොටස් මගේ මාතෘකාවෙදී වෙන වෙනම කතා කරනවා. ලොකුවට මම ශිලා ගෝලී කතා කරනවා. ලොකුවට ජල ගෝලී කතා කරනවා. ලොකුවට වායු ගෝලී කතා කරනවා. නේ? රයිට් ලොකුවට ජල ගෝලී කතා කරනවා. එහෙනම් මේක තමයි පාඩම. රයිට්? අපි ටෝටිය කියන්නේ මේක තමයි ලොකුවට යන්නේ. වායු ජල ජෛව ශිලා කියන කොටස් ටික අදාරන්නේ. තේරුණාද? වායු ජල ජෛව ශිලා කියන කොටස් අතර ඔක්කොම අධ්‍යයනය කිරීම තමයි අපේ ප්‍රධාන පාඩම. හරිද? වායු ජල ජෛව ශිලා යන කොටස් අධ්‍යයනය කිරීම. පැහැදිලිද දරුවනේ? හොඳයි. එහෙනම් ටික යනවා. එහෙනම් මොකද්ද බහුපදීය කියන්නේ? වායු කියනකො වායු බහුපදීය. බහුපදීය කියන්නේ මොකද්ද? වායු ජල ජෛව ශිලා කියන කොටස් හතරේම එකතු වෙනවා. තේරෙනවද උදේ මම මේ කියනවා? මම වන්නේ පැහැදිලිද? තේරෙනවද? කතා කරනකොට ඇහෙනවද? ඔයාලට මම ඇහෙනවද? ඔව් සර්. ඒක පැහැදිලිද? තේරෙනවද? ඔව් සර්. හරි. මම බලන්නකෝ එහෙනම් මේ සමස්ත පුදුය ඒ වටා තියෙන වායු ජල ජෛව ශිලා කියන හතරේම එකතුව බහුපදීය. ඊට කලින් කරා පද්ධතියක් කියන මොකක්ද කියලා. මොකද ඊට කලින් කරා පද්ධතියක් කියන මොකද්ද? කිසියම් ව්‍යුහයකට අනුව නිර්මාණය වූද එකිනෙක සම්බන්ධ වූද වස්තුන් හා උපලක්ෂ සමුදායන පද්ධතියක් කියනවා. තේරෙනවද? ඊයම මම පද්ධතියක් තුනයි. කොහොමද කියන්නේ? ආවෘතයි ව්‍යුහයි උදකලයි. ආවෘත නම් උදාහරණයක් දෙනවා බහුවර්ණ අහනවා. ආවෘත නම් උදාහරණ දෙනවා මොකද්ද? ආවෘත කියන්නේ වායු ගෝලය. විවෘතය කියන්නේ ගංගා ජල ගෝලය. තේරුණාද? උදකලා කියන්නේ සවුල ගහම. එහෙනම් මේ වගේ ප්‍රශ්න වෙනවා. එහෙනම් මම කොහොමද මේ ඔක්කොම වැදගත් වෙන මොකද අපිට? බහුපදීය. බහුපදීය කියන්නේ මොකද්ද පුතේ? බහුපදීය කියන්නේ අපි ඉන්න පෘථුවියක්. නේ? අපි ජීවත් වෙන සමස්ත පෘථුවියක්. ඒ පෘථුවිය වටා දින වායු ගෝලයක් තියෙනවා, ජල ගෝලයක් තියෙනවා, ජීවීන් ඉන්නවා, ජෛව ගෝලයක් තියෙනවා. මේ ශිලා ගෝලයක් තියෙනවා. මේ හතරේ එකතුව වෙනවද මොකක්ද කියන්නේ? බහුම පදීය. එහෙනම් සමස්ත පෘථුවියක් ඒවට ඇති වායු ජල ජෛව ශිලා කියන සමස්ත කොටස් හතරේම එකතුව. සමස්ත කොටස් හතරේම එකතුව අපිට මොකද කියන්නේ? බහුම පද්ධතිය. හරිද? රයිට්. එහෙනම් මම යනවා කෙලින්ම බහුපදීය මොකක්ද කියලා. බහුපදීය මේකෙන් කොටස් කරේ එකක් ගන්නවා මම මොකද්ද? ශිලා ගෝලී ගන්නවා. ශිලා ගෝලී ශිලා. හරි? ශිලා ගෝලී අහලා තියෙනවා ශිලා. ශිලා ගෝලී. ශිලා ගෝලී. නේ? ශිලා ගෝලී. හරි. මොකද මේ ශිලා ගෝලී කියන්නේ? ශිලා ගෝලී ඌඩ කතා කරනවා ශිලා ගෝලී. හරි? මොකද ශිලා ගෝලී කියන්නේ ඇත්තටම කියන්නේ? ශිලා ගෝලී කියන්නේ දරුවනේ අපි ඉන්න මේ පෘථුවිය. පෘථුවියේ මේ පොළොව. හරි? අපි ඉන්න මේ පෘථුවියේ පොළොවට අපි නමක් දෙනවා ශිලා ගෝලී කියලා. හරි? එම සරලව එක ශිලා ගෝලී අධ්‍යයනය කරන්න බෑ. හැබැයි ලොකුවට මේ කතා කරන කොටස. නේ? ශිලා ගෝලී කැම්පස් ගිහින් වලට ශිලා ගෝලී ගොඩාක් අධ්‍යයනය කතා කරන්න පුළුවන්. නේ? හරි ගොඩාක් පොළොව අධ්‍යයන පස් අරගෙන පොළොව යටට ගිහිල්ලා කතා කරලා ගොඩාක් අධ්‍යයනය කරලා ප්‍රදේශ හොයන්න පුළුවන් ශිලා ගෝලී කියන්නේ. හරි? නම් මේ ශිලා ගෝලී කියලා කියන්නේ පුතේ පොළොව කිව්වට මේ පොළොව අපි බැලු බැලමනම් පොළොව හැම දෙයක්ම පේන්නේ නැහැ. තේරුණාද? පොළොව උඩින් බැලුවොත් පොඩ්ඩක් පේන්නේ අපිට. පාස් ටිකක් විතරයි පේන්නේ. පොළොවේ තියෙන ගල් ටිකක් කඳ ටිකක් විතරයි අපිට පේන්නේ. හැබැයි එහෙම නෙවෙයි. හරි විද්‍යාත්මකව මේ පොළොව අධ්‍යයනය කරන්න පුළුවන්. හරි? මේ පොළොව භූමියේ පිහිටීම. හරි අපිට විද්‍යාත්මකව හඳුනා ගන්න පුළුවන්. එහෙම විද්‍යාත්මකව පොළොවේ පිහිටීම හඳුනා ගන්න නම් හරි විද්‍යාත්මකව පොළොවේ පිහිටීම අධ්‍යයනය කරන්න නම් අන්න පුතේ ඒක හොඳට අධ්‍යයනය කරනවා. කපලා ගන්න ඕනේ. හරස් කරක් අධ්‍යයනය කරන්න නේ. දැන් මගේ අත හොඳට අධ්‍යයනය කරනවා. මගේ අත එහෙම අධ්‍යයනය කරලා මේ බැලුවට පේන්නේ නැති වටේට විතරනේ පේන්නේ. මම අත් දෙකම දින් කපලා ඉවරලා මැෂින් එකෙන් දෙකම දින් කපලා මෙහෙම පේනවා බලන්න කියලා. ඒක හරස් කරත් කොහොමද මගේ අස්ති, ලේ, මහර, මාස් කිව්වේ බලන්න පුළුවන් නේ. අන්න ඒ වගේ පොළොවේ හරස් කරක් ගන්න. පොළොවේ හරස් කරක් ගන්න. හිතන්නකෝ මම පොළොවේ හරස් කරක් ගත්තොත් හරිද? මේ ඉන්න ලෝක පොළොවේ හිතන්න මේ පෘථුවිය ලෝක පොළොවේ මේ ලෝක පොළොවේ මම මැදින් කෑල්ල කේක් කෑල්ල කපුවා වගේ කෑල්ල කපලා මම ගන්නවා මෙහෙම මෙහෙම. තේරුණාද? මම ගත්තොත් හරිද? මම ගත්ත කියලා හිතන්න. හරිද? මම ගත්තොත් මෙහෙම හරිද? මේ පොළොවේ අපි ප්‍රධාන වශයෙන්ම කොටස් තුනක් හඳුනා ගන්නවා. හරි? මේ අපි ඉන්න පෘථුවියේ ප්‍රධාන වශයෙන් කොටස් තුනක් හඳුනා ගන්නවා. උඩින්ම තියෙන තුනී පොත් අර අපේ අතේ අර බෝහම් වගේ දැන් පිටිය ඇතුළට ගම පිටිය ඇතුළට ගිහලා උතර පොඩ හැම යනවනේ. අන්නේ වගේ තාම තුනී ස්තරයක් තමයි ඒ උඩු තියෙන්නේ. අපි ඒකට නමක් දෙනවා කබොල කියලා. කබොල අහලා තියෙනවා. කබොල ඊටාම තුනීම කලාපයක්. තුනීම ලේයර් එකක් කබොල. ඊට පස්සේ ඉතින් දෙවෙනි එක ටිකක් ලොකු එකක් තියෙනවා. අපි ඒකට කියනවා ප්‍රාවරණය. ප්‍රාවරණය අහලා තියෙවලා ප්‍රාවරණය. ඊළඟට ඇටිම තියෙන එක අපි කියනවා හරය කියලා. හරය නේ කබොල ප්‍රාවරණය සහ හරය. කොටස් තුනයි උරුම මාත් එක්ක කියන්න කබොල ප්‍රාවරණය සහ හරය. නේ මේ කබොල කියන්නේ ඊටාම තුනී කියලා මම කියන්නේ කොච්චර තුනී කියනවනම් අන්න මුතේ මේකේ අනිත් කොටස් එක බලද්දි මේකේ ඝනකම හරි අනිත් කොටස් තුනත් එක බලද්දි මේකේ ඝනකම මේක පුතේ 0.5යි 100ට අනිත් කොටස් එක බලද්දි 0.5යි මේකේ 100 ඝනකම තියෙනවා මේක ගත්තොත් ප්‍රාවරණේ ඒකේ ඝනකම එන්නේ 16.5යි 100ට හරි යට තියෙනවා අර ඒක තමයි ඝනත්වයෙන් වැඩි මේක ඒකේ ඝනකම 83යි 100ට
බලන්න අනිත් ඉස්සර තිබ්බාදී කබල කොච්චර තුනීද කියලා. ඒකයි මම කිව්වා තුනී හැම වගේ. නේ? එහෙනම් කබල ප්‍රාවරණයේ හරය කියලා කොටස් තුනකින් පෘථිවි කොටස් තුනකින් වෙන් කරනවා. පෘථිවි අභ්‍යන්තරයේ හරස් ටිකක් ගත්තොත් හරි ඒකේ කොටස් තුනෙන් උඩ මේක කබල දෙකට ප්‍රාවරණයේ තුනට හරය කියලා වෙන්. කබල ප්‍රාවරණයේ හරය. හරි. තව ටිකක් විද්‍යාත්මකව තව ටිකක් ලොකුවට මේක අධ්‍යයනය කරගෙන යද්දී හරිද? අන්න දරුවනේ මේ කබල අනුසු ප්‍රාවරණය අපි බෙදනවා ආයි වර්ග දෙකකට. තේරුණාද? ප්‍රාවරණය බෙදනවා වර්ග දෙකකට. තේරුණාද? හරයක් බෙදනවා වර්ග දෙකකට. තේරුණාද? එහෙනම් ප්‍රාවරණේ උඩින් තියෙන එක බලා ගන්න ඉතින් මම ප්‍රාවරණ උඩින් තියෙන මේ පැත්තේ උඩින් තියෙන එක මම කියනවා උඩින් තියෙන අපේ ඉහළ ප්‍රාවරණය. ඉහළ ප්‍රාවරණය. ඉහළ ප්‍රාවරණය අද යටින් තියෙන එක මම දෙනවා පහළ ප්‍රාවරණය කියලා. පහළ ප්‍රාවරණය. මේ උඩින් තියෙන එක ඉහළ ප්‍රාවරණය යටින් තියෙන එක පහළ ප්‍රාවරණය. ඒ වගේම හරය ගත්තොත් බලන්න මෙහෙ. හරය ගත්තොත් හරිද? හරය කොටස් දෙකයි. මොකද හරයක් ගන්නවා ඒක ඉහළ හරය පහළ හරය නෑ. උඩින් තියෙන අපි කියනවා බාහිර හරය. බාහිර හරය බාහිර හරය යටම තියෙන එකට කියනවා අභ්‍යන්තර හරය කියලා. අභ්‍යන්තර ගැටීමනේ තියෙන්නේ. අභ්‍යන්තර හරි. පැහැදිලි මුත්තේ? ටයිප් එහෙනම් පොතු ව්‍යුහය, පොතු විස්තරායනය, පොතු අභ්‍යන්තරික විස්තරායනය කොටස් තුනකට බෙදෙන ප්‍රධාන වශයෙන් කොටස් තුනයි. ප්‍රධාන කොටස් තුන මොකක්ද? එකක් කබල, දෙක ප්‍රාවරණය, තුන හරය. පැහැදිලිනේ? කබල, ප්‍රාවරණය, හරය. ඊට පස්සේ කබල තුනීම කලාපයක් ඒ ඝනකම් 0.5යි. තේරුණාද? ප්‍රාවරණය 16.5යි. හරය 83යි 100. තේරුණාද? ප්‍රාවරණය කොටස් දෙකකට බෙදෙනවා. මොකක්ද? ඉහළ ප්‍රාවරණය, පහළ ප්‍රාවරණය. ඒ වගේම හරයත් කොටස් දෙකයි. බාහිර හරය, අභ්‍යන්තර හරය. තේරුණාද? විශේෂයෙන් මතක් කරගන්න ඕන මෙන්න මේ කොටස් තුනේ පුතේ අපි ඉන්නේ මේ කබල මත. අපි ඉන්නේ මේ පොළොපය ගාවේ කබල මත. තේරුණාද? මේ ගස් කොළන්, ජලාශ, පාරවල්, අරගේවල් වල ඔක්කොම තියෙන්නේ මේ කබල මත. තේරුණාද? අපිට පේන්නේ තුනී පොත් විතරයි. දැනෙන්නේ මේ තුනී කලාව විතරයි. මේ අපේ සම්බන්ධක ඔක්කොම තියෙන්නේ මේ තුනී කලාව විතරයි. අපි ගොඩාක් මේ යට හරය ගැනවත් ප්‍රාවරණයවත් තොරතුරු දන්නේ නැහැ. ඒකෝ දැන් අපි ඒකට සම්බන්ධ කරන්නේ. පැහැදිලිද? right. විශේෂ මතය ගන්න මේ ප්‍රාවරණයේ තියෙන තවත් නමක්. ප්‍රාවරණයේ තියෙන තවත් නමක් තමයි මෙන්ටලි කියන්නේ. මෙන්ටලි කියන්නේ මෙන්ටලි. නේ? මෙන්ටලි කියන්නේ ප්‍රාවරණය. ඒ වගේම මේ මෙන්ටලි නැත්නම් ප්‍රාවරණයේ සමස්ත ස්කන්ධී බරයි. හරි? සමස්ත ස්කන්ධී තුනෙන් දෙකක් ගන්නවා. තුනෙන් දෙකක්ම තියෙන්නේ මේ ප්‍රාවරණය. හැබැයි ඝනත්වයෙන් ගත්තොත් ඝනත්වයෙන් වැඩි වෙනවා හරියි. ඝනකම් වලින් සයිස් එක ලොකු එකක් හරියි. හැබැයි බරෙන් වැඩිම කලාපෙන්නේ දැන් හරි නේද? බරෙන්. හොඳේ? බරෙන් වැඩි වෙන්නේ මේක. ඝනත්වයෙන් වැඩි වෙන්නේ මේක. අట్లా ගන්න එපා. ඝනත්වයෙන් වැඩි වෙන්නේ මේක. ඔන්න දැක්කනේ 83යි ඝනකම්. තේරුණාද? මේ ස්කන්ධේ බරෙන් වැඩි වෙන්නේ හරිද? ඊට පස්සේදී මම තව ටිකක් විස්තරාත්මකව ගත්තා. තව ටිකක් මකලා මම ආයෙත් ලොකු කරනවා. චුට්ටක් ලොකු කරලා දින්නා. හරිද? බලන්නකොට මේ හරි එහෙනම් මම ආයෙත් ගන්න ඕනේ පෘථිවි ව්‍යුහය ගත්තොත් හරිද? හොඳට මේක පාඩම් වෙන්න ඕනේ. මේකේ බහුවර්ණ ගොඩාක් අහන කොටසක්. හරිද? මේ පෘථිවි ව්‍යුහය මම ගත්තොත් ඔයාලා දන්නවද දැන් උඩ මේක කබල ඊළඟට ප්‍රාවරණය යට මේක හරය මම බෙදුවා. මේ උඩ ප්‍රාවරණයේ පුතේ බෙදෙන කොටස් දෙකකට ඔයාලා දන්නවා ඉහළ ප්‍රාවරණය පහළ ප්‍රාවරණය හරයත් කොටස් දෙකයි බාහිර හරය අභ්‍යන්තර හරය. නේ? අපි නාරිත් දෙන්න කබල මෙතනින් ප්‍රාවරණය මෙතන යටින් හරි කබල ප්‍රාවරණය හරි. හරිද? ඊට පස්සේදී හරිද මම මේක වෙන් කරන්නකෝ. එහෙනම් ප්‍රාවරණය කොටස් දෙකයි කියන්නකෝ. ඉහළ ප්‍රාවරණය මෙතන පහළ ප්‍රාවරණය. මෙතන බාහිර හරය මෙතන අභ්‍යන්තර හරය. පැහැදිලිද? හරි. ඝනකමක් ඕනනම් මෙතන ලියන්න යන්නම්. ඝනකමක් ඕන ඝනකම ලියන්න ඕනේ. හොඳේ. මෙතන උඩ ඉන්න අපි ඉන්න දැන් ටික. හොඳේ ගස් කොළන් තියෙනවා. එහෙනම් මං ඉන්න ඔහල ඉන්නවා. හරිද? කබල. තේරුණාද මේ පෘථිවි ගැඹුරු පුතේ විද්‍යාත්මක හොයනවා. ගණනය කළ තියෙනවා විද්‍යාත්මක ගණනය කළ තියෙනවා. මේ විද්‍යාත්මක ගණනය කරන්නේ කිලෝමීටර වලින්. තේරුණාද? පහළ ගියද්දි කිලෝමීටර ගණනය කරන්නේ. එහෙනම් මම මේ ඉන්න තැන පුතේ ගැඹුරක් නැහැ නේ. බිඳුවයි. මං ඉන්න මේ මතු පිට බිඳුවයි. ගැඹුරු. තේරුණාද? මෙන්න මේ යටට යද්දි පුතේ යට හරද්දි මෙන්න සමහර දැන් ඔයගොල්ලෝ හිතන්න මේ පොළොවේ සමහරටයි යටට මේ මරියානා වගේ ආගාධ තියෙනවා. ආගාධ වලවල් තියෙනවා. මේ පොළොව යට හැයෙත් තියෙනවා. ගැඹුරු තැන මරියානා ආගාධ. ඒ වගේම මේ පොළොවේ ගොඩාක් උස තැන් තියෙනවා. ලෝක උසම තැන් එවරස් කම දුරනේ. ඒකේ නම් උසම තැන් තියෙනවා. තේරුම් ගන්න. මේ යටට හැරිත් තැන් තියෙනවා උඩිසිත් තැන් තියෙනවා. ඒ උඩිසිත් තැන් වල උස වැඩි. පැහැදිලිව ගත්තා. තේරුණාද? යට හැරිත් තැන් වල උස අඩුයි. ඝනකම අඩුයි. ඒක නිසා මෙන්න මේ ප්‍රාවරණය මෙතන. sorry කබලෙ මෙතන අන්න පුතේ අපි ඝනකම දානවා 15යි ඝනකම ගැඹුර දානවා 15යි 200යි කියන වෙනස් වෙනවා ඒක. දැන් මෙතන 200ක් විතර වෙනවා 15ක් වෙනවා කිලෝමීටර. හරි? මෙතන 200ක් විතර මෙතන 15ක් විතර. එහෙනම්
කිලෝමීටර මෙතන කබොල අනු 15 200 තරම් ඇතුළට විදිනවා යටට විදිනවා ඒ වගේම මෙතෙන්ට අපි දානවා 700ක් මෙතන අපි දානවා 2900ක් යමුද හරි මෙතන දානවා 5150ක් යටටම දානවා කීයේ 6371ක් තේරුණාද නේද ලෝක මූලේ බලන්න පොඩ්ඩක් ලෝක මූලේ මම මෙහෙන් ගත්තොත් පේනවද දන්නේ හරිද ලෝක මූලේ මැදට කැපුවොත් මේ අරේනේ පුතු යෝගයක් වගේ එහෙනම් අරේ මැදිගෙන ගත්තොත් අරේ තමයි මේ දිහාට ගත්ත කැලක් වල පැහැදිලි අරේ කීයේ එහෙනම් අරේ 6371යි මේ පරිදියනේ මෙතන මැදට ගත්තොත් අපි අරේ ගත්තු කීයේ ඉන්නේ හරිද 6371ක් වෙනවා මොනවද කිලෝමීටර හරිද එහෙනම් කොහොම කොටස් තුනකට වෙන් කරනවා හරිද කබල ප්‍රාවරණය හරිය කියලා ගැඹුරු දානවා කොටස් ටික පැහැදිලිද? හරි. ඊට පස්සේදී මම තව එකක් කියන්න ඕන. මේ පොළොව අභ්‍යන්තරය යටම නේ යටම ඩිංගේ ගොඩක් තියෙනවා. යටම ඩිංගේ පුතේ අධික උෂ්ණත්වයක් තියෙනවා. හොඳට තේරුම් ගන්න. මම මේ පැත්තට එන්නම් පොඩ්ඩක්. හොඳට තේරුම් ගන්න මේ ලෝකේ හරිද? මේ ලෝකෙ මම දැන් පුතේ මතු කරන එක හිතන්නකෝ. right. මතු කරනකොට ඔන්න මම ගහක් අඳිනවා. හරිද? ඔන්න මම අඳිනවා. ඔයලත් අඳිනවා. තේරුණාද? මෙතන ඉඳලා ඉහළට යද්දි හරි මේ ලෝකේ තියෙන සත්‍යයක් මේක ඇත්තක් විද්‍යාඥයන්ගේ හරිද? මම යක් බලන්න මේකේ තරක් ඔපුර පිට ඉහළට යද්දි නේ තේරුණාද මෙතන ඉඳලා ඉහළට යද්දි මීටර 100ක් ඉහළට ගියක් කියන්නේ මීටර 100ක් ඉහළට ගියාම උෂ්ණත්වය මුතේ අඩු වෙනවා උෂ්ණත්වය අඩු වෙනවා 0.64ක් සෙල්සියස් හරි මතු පිටින් ඉඳලා ඉහළට යද්දි 0.64ක් අඩු වෙනවා සෙල්සියස් වලින් වායුවල පාඩම මේක ගන්නවා තේරුණාද එහෙනම් මේක 100ටනේ මේක 1000ක් ගියොත් අඩු වෙනවා 1000ක් මීටර ගියොත් අඩු වෙනවා 6.4ක් සෙල්සියස් වලින් 6.4ක් අඩු වෙනවා තේරුණාද 100ක් ගියොත් 0.4යි හරි නේද 1000ක් ගියොත් 0.4ට පයින් කීයේද 6.4ක් අඩු වෙනවා තේරුණාද ඒ වගේ මතක තියාගන්න මේ ඔළුවේ තියෙන ඕන මේ පොළොවේ මතු පිටිදලා යටට හරි මෙතන යටට බං මීටර 100ක් ගියොත් මම මීටර 100ක් යට ගන්නවා පොළොවට මීටර 100ක් හැරුවොත් මම උෂ්ණත්වය වැඩි වෙනවා හරි උඩට අඩු වුණානේ යටට වැඩි වෙනවා සෙල්සියස් 3ක් වැඩි වෙනවා හරි උඩට පුතේ යද්දි 100ක් යද්දි 0.4 අඩු වෙන්නේ 0.4 අඩු වෙන්නේ යට යද්දි වැඩි වෙනවා ධන පැත්ත මෙතන ඍණ පැත්ත අන්න අඩු වෙනවා පැහැදිලිද right මෙන්න මේක සාමාන්‍ය තීරයක් ලෝකේ right ඒම කල්පනා කරගන්න හරි එහෙනම් පෘථිවියේ අන්න මතු පිටිදල ඉහළට යද්දි ආපහට යද්දි වෙනස් වෙන හැටි පැහැදිලිද right එහෙනම් කබොල ප්‍රාවරණයේ හරය කියලා කොටස් තුනයි හරිද කබොල ප්‍රාවරණයේ හරය කොටස් තුනයි කබොල නම් කොටස් වල බෙදෙන්නේ ප්‍රාවරණයේ කොටස් වල බෙදෙනවා ඉහළ ප්‍රාවරණයේ පහළ ප්‍රාවරණයේ කියලා හරය කොටස් වල බෙදෙනවා බාහිර හරය අභ්‍යන්තර හරය පැහැදිලිද මම ඔයගොල්ලන්ට තේරෙනවද පුතේ වලට අවබෝධයිද කතා කරන්න මාත් එක්ක තේරෙනවද සර් අනේ සර් දාචුට්ටක් මුලින් ඉඳන් කරන්නකෝ සර් මේ කට්ටිය සර් මයික් ඕෆ් කරගන්න නැති එක ප්‍රශ්නේ අපිට මේ හින්දා සර් කියන එක ඇහෙන්නේ නැහැ ඒ කට්ටිය අර මේ සැරින් සැරේට එන හින්දා පොඩ්ඩක් මයික් ඕෆ් කරගන්න විදිය කිව්වනම් මේ අපිට සර් කියන එක පැහැදිලි ඔව් පුතේ මම මයික් ඕෆ් කරන්න බලන්න මයික් වල මැනුවල් ඔක්කොම ටික මම මැනුවල් හැමෝගෙම මයික් ඕෆ් කරන්නද සර් අනේ සර් මුලින් ඉඳන් තව පොඩ්ඩක් කරන්නකෝ අපි දැන් ආවේ හැමෝගෙම අවුතින් මං ඉතින් ආයෙත් කිව්වද බං දැන් උඹලා පන්තියට මම උගන්වන්නේ සාමාන්‍ය පන්ති උගන්වනකොට මම ආයෙත් ඔබ කරක් වුණා කියලා මම ආයෙත් මොනවද කියලා දෙන්න ඕනද කියලා දෙන්න හරිද ඉතින් ඒක වෙනස් එකක් නේ මොකද මේ මම ඔක්කොගේ මයික් ඔෆ් කරන්නද මට පුළුවන් මම හා සර් ආ ලොකු දෙයක් ඒක සර් මයික් ඕෆ් කරලා අපිට කතා කරන වෙලාවට විතරක් ඔන් කරන්න සර් නැත්නම් අපිට සර් කියනේම ඇහෙන්නේ විනාඩි 10ක විතර උගන්වලා ඊට පස්සේ ආයෙත් ඔන් කරනවා කතා කරන්න හරිනේ හරි හරි මම කරේ නැත්නම් ඉතින් අර මේ පව්හන්ද අත්තර කපන වගේ දැන් කාටවත් කතා කරන්න බෑ හරි හරිනේ එහෙනම් කොටස් තුන හරිනේ කබලයි ප්‍රාවරණයයි හරියි හරිද කබල ප්‍රාවරණය හරි කොටස් තුනයි ගැඹුර කිව්වා ඉතින් තව කියන්න තියෙනවා අපිට මේ කබලේ තියෙන දේවල් කබල කියන්නේ මොකක්ද හරි මේ කබලේ කියන්නේ උඩින් පොත්තනේ මෙහි හරිද කබලේ කියන්නේ දරුවනේ උඩ තියෙන පොත්ත මේ උඩ තියෙන ලේයර් එක තුනීම තුනී කලාපයක් නේ අනිත් ඒවත් එක බලද්දි මම ඔයාලට කිව්වනේ මේ කබලේ ගණකම 0.5යි හරි 0.5යි ප්‍රාවරණය ගණකම 16.5යි හරි හරේ ගණකම 83යි හරි එහෙනම් මෙහෙමනේ තියුනේ කතා කරන්න බලන්න එහෙනම් මේ ටිකෙන් තුනීම තුනී තමයි කබල තුනීම තුනී හරි මේ තුනීම උනාට පුතේ සමස්ත පෘථුවියේ ගොඩබිම් සහ සාගර තියෙන මේ කබල මත තේරෙනවද දන්නේ ඔයාලා හිතන්න පොඩ්ඩක් මම මෙතනින් මඩ මකලා ගන්නම් පොඩ්ඩක් හිතන්න මේ පෘථුවියේ උඩ පොත්ත දැන් ඉතින් යන ලෝක බෝල කරකැවෙනවා නිල් පාටින් තියෙන සාගර ගුරු පාටින් කොළ පාටින් තියෙන ගොඩබිම් තේරුණාද ඒ නිල් පාටින් සාගරත්
කොළ පාටින් උරු පාටින් ගොඩ බිමුත් තියෙන මොකද්ද මේ කබලම තේරුණාද මේ කබලේ හොඳට තේරුම් ගන්න ඕනේ මේ කබලේ ඉස්සිච්ච තැන් ඒ කියන්නේ ගොඩාක් මුහුදෙන් මතුවෙච්ච තැන් තමයි ගොඩ බිම් මේ මුහුදේ යට ගියපු තැන් තමයි මොකද්ද සාගර හරි එහෙනම් මේ ලෝක බෝලේ දැන් මෙහෙම ගත්තොත් මේ ලෝක බෝලේ තියෙන මෙහෙම කඳු එනයි ගොඩ බිම් කඳු ගොඩ බිම් මේ තමයි මුහුදු මේ තමයි දුප්පත් ගොඩ බිම් මම කියන තේරෙනවද තරුවක් වගේ නේ මෙහෙම ගොඩ බිම් තියෙන තැන තමයි මුහුදේ කර මතුවලා තියෙන්නේ මේවා මේ ජල තලයෙන් මතුවලා තියෙන මේ ගොඩ බිම් පැහැදිලිද මම කියන්නේ right මතුවලා තියෙන ගොඩ බිම් යට තියෙන සාගර හරි එහෙනම් මේ කබල තමයි පුතේ මේ කබල මෙන්න මේක නිල් පාටම වගේ තියෙනවා ආයෙ උන කඳු ආයෙ මේ මුහුදු අන්නම තියෙන්නේ right ලංකාවත් කොහොමද හිතන්න පුළුවන් මේ ලංකාවේ භූමිය මෙහෙම මුහුදේ මේ තියෙන්නේ මතුවෙන කොටසක් මේ නොරෙලිය මුදුරු නොරෙලිය මේ හැරි මේ බුත්තල ගොම්බුත්තල පැලවල පැත්ත මේ අම්බලන්තොල් පැත්ත මේ හරිද තියෙන්නේ ඇඹිලි පිටි පැත්ත ඒ වගේ තියෙන්නේ හරිද ඒ වගේ හරිද තියෙන කොටස පැහැදිලිද එහෙනම් මතුවෙච්ච තැන් ගොඩ බිම් බැහිච්ච තැන් ගියපු තැන් සාගර කියලා වෙන් කරනවා හරිද එසා මේ කබල හරි වැදගත් මේ කබලේ තියෙන ගොඩාක් දේවල් හරිද මේ කබලේ තියෙන ගොඩාක් දේවල් මොනවායි කබලේ තියෙන දේවල් කබලේ තියෙන දේවල් තමයි පුතේ ගොඩාක් khනිජ වර්ග කියන්නේ නේ යපස් කුණුගල් ජලය දෙන khනිජ රත්තරන් මේ කොච්චර දේවල් තියෙන්නේ මේ khනිජ සම්පත් තියෙනවා ඒ වගේම ගොඩාක් පාෂාණ කොටස් ලොකු ගල් නේ khනිජ කියන පොඩි දේවල් ලොකු විදිහට කියන පාෂාණ කියලා පාෂාණ විකිරණශීලී ද්‍රව්‍ය නේ ගොඩාක් khනිජ සම්පත් සත්තුන්ගේ ශාක ශේෂ මල ශේෂ ශාක සත ශේෂ නේ ගොඩාක් ශේෂ වර්ග මේ ගොඩාක් මේ කබලේ අන්තර්ගතයි අපි වගා කරන්නේ ජීවත් වෙන්නේ නේ වායු ගෝලී ජල ගෝලී ගොඩක් අන්තසංග පවතින්නේ මේක මාත්‍රයි දරුවනේ හොඳට තේරුම් ගන්න මේ සමස්ත පෘථිවියේ ගොඩ බිම් තියෙන සියලු නේ මේ ලෝක වල මම මකලා පෙන්නන්නම් හරිද හිතන්න පොඩ්ඩක් හරිද මේක මම පොඩ්ඩක් මැහුවා හරිද බලන්න මේ පෘථිවිය වේදනකො පෘථිවිය මේ පෘථිවියේ මේ ගොඩ බිම් තියෙන කලාප ගොඩ බිම් තියෙන කොටස මේ ගොඩ බිම් තියෙන කොටස අපි කියනවා සියල් ස්තරී කියලා සියල් ස්තරී දැන් මේ මුහුදු වෙනවනේ මුහුදු යට ටික මුහුදු එහෙනම් මේ මුහුදු වෙන මෙන්න මේක අපි කියනවා සීමා ස්තරී කියලා කියනවා හරිද මේ පෘථිවියේ මේ ගොඩ බිම් තියෙන කලාපේ සියල් ස්තරී හරි පෘථිවියේ ගොඩ බිම් තියෙන කලාපේ සියල් ස්තරී අර සාගර පිහිටන කලාප සාගර වතුර පිහිටන කලාප සීමා ස්තරී සීමැක් කියලා කියනවා සීමැක් ස්තරී සීමා ස්තරී නේ සියල් සීමා කියලා ඉස්තර දෙකට මේ පුරව පෙන්නනවා හරිද දැල්සා සීමා කියලා තේරුණාද හරි ඊට පස්සේ හරිද මෙන්න මේ කොටස් ටිකේ කබල තමයි වැදගත්ම කොටස කබලේ ඝනකම කිව්වා නේ තියෙන දේවල් කිව්වා හරි උෂ්ණත්වය ගත්ත කබලේ මම කිව්වා යට යනකොට උෂ්ණත්වය විශේෂ කුණගෙන වැඩි වෙනවා කබලේ අන්තර්ගතයන් කිව්වා තේරුණා කබලේ උස කිව්වා ගැඹුර කිව්වා ඒ ටික පැහැදිලිද හරි ඊට පස්සේ මම කරනවා ප්‍රාවරණය නේ ප්‍රාවරණය ගත්ත කියන ප්‍රාවරණය තුනයි අනිරු ප්‍රාවරණය හරි ප්‍රාවරණය ගත්තොත් හරිද මම පන්ති දෙනා මෙච්චර බලන්නේ නැහැ ටික ටික යන්නේ හරිද ගන්න හරිද මම අර එහෙම ටික ටික නෝඩා මම දැන් නෝට් එක දීලා ඊළඟ පැය ගන්න එක නෝට් එක දෙන්න ඒක තේරෙනවා මම ආයෙත් මතක් කර කියන්නදී නෝට් එක දෙන්න හොඳයි හරි ප්‍රාවරණය ගත්තොත් මම ආයෙත් දෙන්න ප්‍රාවරණය දෙන්න නැහැ හරි ඔන්න කබල අපි කතා කරන්නේ හරි මම ප්‍රාවරණය කරනවා ප්‍රාවරණය ගත්තොත් ප්‍රාවරණය පෘථිවියේ හොඳ කොටසක් හරි ප්‍රාවරණය පෘථිවියේ වැදගත් කොටසක් කියන්නේ හොඳ කලාපයක් ප්‍රාවරණය හරි මේ ප්‍රාවරණය ගත්තොත් ඔය හොඳම දන්න දැන් ප්‍රාවරණය කොටස් දෙකයිම ලොකුයි මොකද්ද ප්‍රාවරණය මේ ප්‍රාවරණය කොටස් දෙකයි මේකට අපි කියනවා ඉහළ ප්‍රාවරණය මොකද කියන්නේ ඉහළ ප්‍රාවරණය මේකට කියනවා පහළ ප්‍රාවරණය ඉහළ ප්‍රාවරණයයි පහළ ප්‍රාවරණයයි හරිද ඉහළ ප්‍රාවරණය පහළ ප්‍රාවරණය හරි ඒ වගේම මෙතන දාන්න මෙතන මම කිව්වා කීයේ මේ බිඳුවනේ මෙතන කිව්වා 15යි 200යි දැන් 200 ඉඳලා බලන්න කිලෝමීටර 200 ඉඳලා මෙතන තියෙන පුතේ කීයේ මෙතන 2700යි මෙතන 2900යි මෙන්න මේ කලාපේ මේ ප්‍රාවරණය කියලා සලකන්න නේ මෙන්න මේ විදිහට තමයි ප්‍රාවරණය මේ ප්‍රාවරණය තියෙනවා යකඩ මේ යකඩ තියෙනවා නිකල් තියෙනවා ක්‍රොමියම් තියෙනවා ගොඩාක්ම තියෙන්නේ මැග්නීසියම් හරි ගොඩාරියක්ම ප්‍රාවරණ කලාපයේ අන්තර්ගත ප්‍රධානම අන්තර්ගතී නේ ප්‍රාවරණ කලාපයේ දෙන ප්‍රධානම දේ තමයි මැග්නීසියම් නේ හරිද මැග්නීසියම් කියන කණ්ඩ ගොඩාක් අන්තර්ගතයි මේ කලාපේ තුන right යකඩ නිකල් ක්‍රොමියම් මැග්නීසියම් වගේ පැරලෝහ අන්තර්ගත මේ කලාප තේරුණාද ඒ වගේම විද්‍යාත්මකව කියනවා මේ ප්‍රාවරණය පහළ ප්‍රාවරණය මේ හරිය උෂ්ණත්වයේ 5200ක් විතර වෙන්න පුළුවන් සෙල්සියස් නේ අතන යටම 4200ක් විතර නෝ මෙතන ගත්තොත් 5200ක උෂ්ණත්වය තේරුණාද එහෙනම් ප්‍රාවරණය දේවල් කිව්වොත් ආයි බලන්න මම කියන ප්‍රාවරණය දේවල්
යකඩ නිකල් ක්‍රොමියම් වගේ දේවල් තියෙනවා වැඩිපුරම තියෙන මැග්නීසියම්. හරි මේ ප්‍රාවර කලාප එක්ක ලොකු අපි අතර සම්බන්ධයක් පවතින්නේ නැහැ අපි පවත්න්නේ නැහැ මිනිස්සු ප්‍රාවර කලාප ගැන කාර්ලම් 100ට දෙනෙක් ගන්න නැහැ කිලෝමීටර් ගණන් කරන්නේ කවුද නේද කරන්නේ ඒ නිසා මේ කලාපේ දේවල් තමයි කිව්වේ මේ කලාපේ කොටස් දෙකයි ඉහළ පාඩේ ප්‍රාකාරනේ වෙනවා හරිද ඊළඟ මම ගත්තොත් හරය කොටස් දෙකකට බෙදෙනවා හරය මොකද කොටස් දෙක පුරුවෙල කියන්නේ හරය කොටස් දෙකම තියෙනවා ගන්න මොකද්ද උඩ එක තියෙනවා උඩ එකට කියනවා හරය කොටස් දෙක මොකද්ද අනේ මේ හරය බලාගන්නකො හරය ඉහළ හරය මොකද්ද ඒක තමයි බාහිර හරය කියන්නේ කියනවා අභ්‍යන්තර හරය හරි එහෙනම් හරය කොටස් දෙකයි බාහිරයි අභ්‍යන්තරයි කොටස් දෙකකට වෙන්නේ හරි හරය කොටස් දෙකයි බාහිර හරයයි අභ්‍යන්තර හරයයි කියලා කොටස් දෙකකට වෙන් වෙනවා හරිද ඒ වෙන් වෙන එකේ හරිද දැම්ම දාඩිය හරි ප්‍රාවර කොටස් දෙකයි හරය කොටස් දෙකයි බාහිරයි අභ්‍යන්තරයි හරිනේ හරි මේ හරය ගත්තොත් බලන්න මේ හරයේ හරිද හරයේ ගොඩාක් යටදයාද උෂ්ණත්වය වැඩි මම කිව්වේ පොළොව යටදයාද උෂ්ණත්වය වැඩි වෙනවා කියලා හරි පොළොව යටදයාද උෂ්ණත්වය වැඩි වෙනවා කියලා මම කිව්වනේ එහෙනම් වැඩි වෙද්දි මුදේ දැන් හිතන්න මෙතනද යටදයාද තුර ගානම වැඩි වෙලා මේ යටම යට උෂ්ණත්වය කීයද දන්නවද මේ යටම හරයේ මෙන්න මේ හරි උෂ්ණත්වය පුතේ 6200ක් විතර උෂ්ණත්වය වෙන සෙල්සියස් වලින් හිතන්න කොච්චර උෂ්ණත්වයක්ද කියලා 6200ක් දැන් අපි ගත්තොත් ඉරේ සූර්යාගේ මතු පිට උෂ්ණත්වය හරි සූර්යා ගාවට මම කිව්ව වෙලා උණ කට්ටකේ උණ බැලුවොත් සූර්යාගේ මතු උෂ්ණත්වය වෙනවා 6200ක් sorry 6000ක් විතර උෂ්ණත්වය සූර්යාගේ හැබැයි පොළොව යට මේ පොළොව මම අරගෙන පොළොව මැද කාරලා බැලුවොත් පොළොව යට උෂ්ණත්වය වෙනවා 6200ක් බලන්න ඉරේ මතු පිටට වඩා පෘථිවියේ අභ්‍යන්තර උෂ්ණත්වය වැඩි ඉරේ මතු වඩා පෘථිවියේ අභ්‍යන්තර උෂ්ණත්වය වැඩි 6200ක් එහෙනම් 6200ක් උෂ්ණත්වයක් හන්දා මේ යට කලාපයේ කිසිම දෙයක් ඝනයක් විතර තියෙන බෑ උෂ්ණත්වය වැඩි වෙන්නේ නේ මෙතන ඕනම දෙයක් රත් කරද්දී දියලා යනවනේ කැටි වගේ උෂ්ණත්වය වැඩි වෙද්දී මෙතන තියෙන බෑ ඝනයක් විතර ඒ නිසා මේ කලාපයේ ගොඩක් දේවල් තියෙන ද්‍රව තත්ත්වෙන් තියෙන්නේ නේ අභ්‍යන්තර හරේ බාහිර හරේ ගොඩක් දේවල් තියෙන ද්‍රව තත්ත්වෙ නිසා තියෙන පාෂාණ නේ තියෙන ලෝහ තියෙන පරමාණු තියෙන සීලම දේවල් ද්‍රව වෙලා තියෙන්නේ කැකෑ ද්‍රව වෙලා තියෙන්නේ මේ ද්‍රව වෙලා තියෙන හන්ද මුහුතේ හරිද මෙන්න මේ කලාපේ හට ගන්නවා හරිද මේ උඩට යනවා පහළට එනවා උඩට යනවා පහළට යනවා අර තේතලේ වතුර මුගරදින බුමාලෙක් ඇහෙන්නේ නේ පිට කරන්නේ අන්නේ වගේ හරිද මෙන්න මේ කලාපේ හට ගන්නවා තාප සංවහන ශෛල තාප සංවහන ශෛල කියලා අනුභූතිය වර්ගයක් තියෙනවා තාප සංවහන ශෛල හරි මේ අධික උෂ්ණත්වය හන්ද 6200 උෂ්ණත්වයක් තියෙන හන්දා හට ගන්නවා තාප සංවහන ශෛල ඒවා නිතරම කැකෑරි කොහොම තියෙන්නේ තේරුණාද මේ අධික උෂ්ණත්වයක් හන්දා මේ නිර්මාණය කරන දෙයක් හරි තියෙන දේවල් ඔක්කොම තියෙන ද්‍රව තත්ත්වයෙන් තියෙන ගමන් කැකෑරි ඉහළට පහළට මොකක් කැකෑරි තේරුණාද රයිට් ඔහෙලා මේක දන්නේ ඔයාලා අහලා තියෙන මේක හරිද අන්න යමහල් කියලා මැග්මා කියලා නැත්නම් ලෝදිය කියලා අහලා තියෙනවා ඒක හරි නේ ඒ ද්‍රව තත්ත්වයේ දිනාතමුතේ රතු පාටින් ගිනියම් වෙච්ච ධාරාවක් මෙතන තියෙනවා ඒ ධාරාව චලනය කරනවා අන්න පුතේ තාප සංවහන ශෛලිය තේරුණාද මේ කැකෑරි තියෙනවා ඒ නිසාම මෙතන උෂ්ණත්වය 6200ක් විතර තියෙනවා හරිද ඒක හම තමයි මේක ද්‍රව තත්ත්වයේ තියෙන සමහර තැන්වලදී පුතේ පොළොවේ හැමතැනම එක හා සමාන නෙවෙයි හැම ළමයෙක්ම මනසින් බුද්ධිමත් නේ දුර්වල ළමයි අන්නේ වගේ මේ පොළොවේ අන දුර්වල තැන් ඕන තරම් තියෙනවා කැලිස් තැන් ඕන තරම් තියෙනවා දුර්වල තැන් වලින් අන්න පුතේ උඩට ඉහළ ලෙවල් මේ මැග්මා පිට කරන්න පුළුවන් නේ යට තියෙන ගිනියම් වෙච්ච ද්‍රව වෙච්ච මැග්මා තේරුම් ගන්න යට තියෙන ද්‍රව වෙච්ච මැග්මා නැත්නම් ලෝදිය අන්න පුතේ කැලිස් තැන් වලින් මොම වෙලු ගවිලා කොහොමද වෙනෝ එහෙම මතු වෙනකොට අපි කියනවා අන්න යමහල් කියන ගිනි කඳු කියන තේරුණාද මේ ද්‍රව වෙච්ච ඒවා දුර්වල තැන් වලින් මතු වෙනවා අපි කියනවා යමහල් කියන තේරුණාද පුතේ ඒකේ නම් ඒ හරයේ තියෙන ද්‍රව තත්ත්වයේ තියෙන මැග්මා තමයි උඩින් මතු වෙන්නේ යමහල් පැහැදිලිද එසා මේ කලාපිකෙන් දේවල් කිව්වා ප්‍රධාන දේ තමයි මොකද මෙතන තාප සංවහන ශෛලිය වෙන මේක අමතක කරන්න ප්‍රමේයත් එක්ක තමයි ලොකු සම්බන්ධයක් ඊළඟදී ආරම්භ වෙන්නේ තාප සංවහන ශෛලිය කියන්නේ අධි උෂ්ණත්වය නිසා 6200ක් තරම් අධි උෂ්ණත්වය නිසා අර කැකෑරි ගැදින දේවල් ඉහළට ගමන් කරලා මතුවීම සම්බන්ධ වීම පැහැදිලිද ඒ නිසා කොහොම අපි කොටස් තුනකට බෙදා ගන්නවා කොටස් අභ්‍යන්තර ස්තරයේ මොකද්ද කබොල්ල ප්‍රාවරණයේ හරිය කියලා පැහැදිලිද right මම චුට්ටු චුට්ටක් පාඩුවට එන්න තීරණ නෝට් එකට එන්න හරිද මම ඔයාලගේ මියුට් අයින් කරන්න චුට්ටකින් හරිද ඒ සමම සම්බන්ධ වෙමු හරි මම මේක මියුට් අයින් කරලා දෙන්නද දැන් ඔයාලා ඔක්කොම නෝට් පොත් ගන්නකෝ නෝට් එක ලියන්න කොල ගන්න
थोड़ी बोलने दे හරිද මම පොත් ගන්නකෝ තමම සර් අපි මේ නෝට් එක නවත්තලා තියෙන තැන ඉඳන් මේක ලියන්නද? නෝට් එක නවත්තලා ලියන්න එපා පුතේ. ඕක ගන්න භෞතික පොතේ මුල නෝට් එකේ ඉඳලා. භෞතික පොතේ මානසික පොතේ ලියලා නෙවෙයි භෞතිකේ පාඩම. හරිද? අපි කතා කර කර ලියමු. අර මේකෙන් අපිට ඉස්සෙල්ලා ආව එක. නෝට් එක දෙන්නේ නේද? ටැග් ගන්න. ඔව් නෝට් එක දෙන්න හදන්නේ. ලියමු පොඩ්ඩක්. සර් මාතෘකාව මොකද්ද? සංකල්පය. මාතෘකාව ලියන්නේ මොම් පද්ද සංකල්පය කියන්නේ. සර් අපි ලියලානේ තියෙන්නේ. හරි ලියපු කට්ටිය ලියන්න ඕනේ නැහැ. ලියපු නැති කට්ටිය ගොඩාක් ඉන්නවනේ පුතේ. ඒ කට්ටිය හදාගන්න ලියාගන්න. ලියපු කට්ටිය ඒ නෝට් එකේ අමතර දේවල් තිබුණොත් ඒව හදාගන්න. හරි වැඩිපුර පුළුවන් කරුවා. පන්ති 4 මට එකට ගන්න ඕනේ. අර දැන් ඔයාලගේ පද්ද සංකල්පය අනිත් පන්ති ඔයාලගේ ගන්න අනිත් පන්ති ගන්න නැහැ නේ. ඒතර ඒක මෙල අසදාගන්න තේරෙන්නේ නැහැ. ඒ නිසා අනිත් පන්තිත් ඔක්කොම එකට ගන්න නම් මම ගන්නේ. සතියක් දෙකක් ගියාම ඔයාලට සතියකින් ඔක්කොම එක ගන්න එනවා. පස්සෙන් ගොඩක් දුර ගන්න නැහැ නේ. සුට්ටන් දීලා තියෙන නෝට් එක. මාතෘකාව ලියන්න පද්ද සංකල්පය ලියපු කොට ලියන්න එපා මාතෘකාව. හොඳේ? පද්ද සංකල්පය. එයාලා අනුපාඩු හදාගන්න නෝට් එක. අනිත් කටේ නෝට් එක ලියන්න සම්පූර්ණ ගන්න යන්න. මිලිපිටිය 30 අම්බලන්තර කට්ටිය ලියන්න යන්න. වැල්ලවල් ලියන්න එපා. ලියපු කට්ටිය අනුපාඩු හදාගන්න. මම කොළු වෙන්න දෙන්නේ. සා නෝට් එක වෙනස් වෙන්න පුළුවන් ටික. පද්ද සංකල්පය ඔය මයික් එක මම ඔෆ් කරගන්න තමයි ඔක්කොම කට්ටිය ආයේ ඔෆ් කරනවා. හොඳේ? භෞතික භූගෝල විද්‍යාවේදී ලියන්න ගන්න. භෞතික භූගෝල විද්‍යාවේදී අපරිජුවම භෞතික භූගෝල විද්‍යාවේදී අපරිජුවම ස්වභාවික පරිසර ක්‍රියාකාරකම් හඳුනා ගනී. 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 විශේෂයෙන්ම පරිසරයේ ප්‍රධාන කොටස් වන ඔෆ් කරන්නකෝ සර්. මොකක්ද මයික් මයික් ඔෆ් කරන්නකෝ සර් කියන එක ඇහෙන්නේ නැහැ. මම කියන හැමෝගෙම මයික් ඔෆ් කරනවා විනාඩි 10කින් ආයෙ ඔන් කරන්නම්. ඔව් කරන්න. ඔව් ඔෆ් කරනවා. මෙහෙන් මට පොළ ඔක්කොම ඔෆ් කරන්න. ඔෆ් කරා. පරිසරයේ ප්‍රධාන කොටස් වන වායු ජල වායු ජල ජෛව ශිලා වායු ජල ජෛව ශිලා වායු ජල ජෛව ශිලා වායු ජල ජෛව ශිලා යන සෑම කොටසක් සම්බන්ධයෙන් වායු ජල ජෛව ශිලා යන සෑම කොටසක් සම්බන්ධයෙන්ම වායු ජල ජෛව ශිලා යන සෑම කොටසක් සම්බන්ධයෙන්ම අප වායු ජල ජෛව ශිලා යන සෑම කොටසක් සම්බන්ධයෙන්ම අප පුළුල්ව අධ්‍යයනය කරයි. පුළුල්ව අධ්‍යයනය කරයි. ලොකුටම අධ්‍යයනය කරනු හොයන ඕන. පුළුල්ව අධ්‍යයනය කරයි. ඒ අනුව ඒවායේ ක්‍රියාකාරීත්වයන්
මිනිස් සම්බන්ධයන් ඒවායේ ක්‍රියාකාරීත්වයන් මිනිස් සම්බන්ධයන් ගොඩනගන ආකාරය කැඩහන්න බා ගොඩනගන ආකාරය යන්න ගොඩනගන ආකාරය මේ අනුව හඳුනාගත හැකිය මේ අනුව හඳුනාගත හැකිය මේ අනුව හඳුනාගත හැකිය මේ අනුව හඳුනාගත හැකිය හඳුනාගත හැකිය අනුච්ඡේදයක් එහිදී අප පද්ධතියක් ලෙස හඳුනාගන්නේ පාර්නස් කළ උතේ හඳුනාගන්නේ පාර්නස් කළා නැත්නම් උද්දුතකම දාලා හඳුනාගන්නේ කිසියම් ව්‍යුහයකට අනුව නිර්මාණය වූද පොතේ ලස්සන ලියන්න ඔය නෝට් එක තමයි හොයන්නේ තවත් නෝට් එකක් දෙන්නේ කිසියම් ව්‍යුහයකට අනුව නිර්මාණය වූද එකිනෙක සම්බන්ධ වූද වස්තුන් හා උපලක්ෂණ සමුදායයි කිසියම් ව්‍යුහයකට නිර්මාණය වූද එකිනෙක සම්බන්ධ වූද වස්තුන් හා උපලක්ෂණ සමුදායයි හරිද එනෝජෙනකින් විශේෂයෙන්ම අනුච්ඡේදයක් පුතා විශේෂයෙන්ම අප මේ අනුව ප්‍රධාන වර්ග තුනකට පද්ධතීන් බෙදා වෙන් කරන අතර ප්‍රධාන වර්ග තුනකට පද්ධතීන් බෙදා වෙන් කරන අතර ඒවා අංග දාලා පල්ලෙහාට ලියන්න පුතා ඒවා එක ආවෘත පද්ධති ආවෘත හරි ලියන්න ආවෘත පද්ධති බෝඩ් එකේ ලියව ගන්න ආවෘත පද්ධති දෙක විවෘත පද්ධති ආවෘත පද්ධති කියලා විස්තර හෙල්ලෙන්න පොඩක් ආවෘත පද්ධති කියලා ලියවනේ වරන් දාලා ලියන්න වායුගෝලය කියලා එතන පාරක් කරලා ත්‍රිේසි වායුගෝලය දෙක විවෘත පද්ධති ජලගෝලය ජල චක්‍රය ජලගෝලය ගංගා ඕන එකක් හරි ඊළඟ හුදකලා පද්ධති එතන ලියන සෞරග්‍රහ මණ්ඩලය
සෞරග්‍රහ මණ්ඩලය. හරි. අලුත් චිලිකේ ලියනවා. විශේෂයෙන්ම ලෝකයේ පද්ධති හඳුනා ගැනීමේදී ඒ තුල පාරණස් කළා ශක්තිය හා ද්‍රව්‍ය පාරණස් කළාමයි ශක්තිය හා ද්‍රව්‍ය හුමාරු වීමක් දැකිය හැකියි. 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 විශේෂයෙන්ම ශක්තිය හා ද්‍රව්‍ය හුමාරු වීමක් දැකිය හැකියි. විශේෂයෙන්ම ඒවා චක්‍රීයව හැසිරෙන අතර අමතර දේවල් දුන්නොත් ලියා ගන්න වැළවයි කට්ටිය. හරිද? මම ඉතින් දෙන්නේ ශක්තිය හා ද්‍රව්‍ය හුමාරු වීමක් දැකිය හැකියි. මම හිමින් යන්න පුතේ මොකද මේ ඉන්ටර්ටේන් යද්දි බඩ ස්ලෝ වෙනවා අනිත් එක හැමෝටම අල්ල ගන්න පුළුවන් වෙන්නේ. ශක්තිය හා ද්‍රව්‍ය හුමාරු වීමක් දැකිය හැකිතර ඒවා චක්‍රීයව පද්ධතිය තුල හැසිරේ. චක්‍රීයව පද්ධතිය තුල හැසිරේ. ඒ අනුව ආවෘත පද්ධතියක් යනු ආවෘත පද්ධතියක් යනු ආවෘත පද්ධතියක් යනු පාරණස් කරලා ලියන්නේ ආවෘත පද්ධතියක් යනු පද්ධතියේ සීමාවන් තුල නලිත ඒකද පිටිපස්ස පද්ධතියේ සීමාවන් තුල ශක්තිය පමණක් පද්ධතියේ සීමාවන් තුල වටේ පද්ධතියේ සීමාවන් තුල ශක්තිය පමණක් කුමාරු වේ නම් පද්ධතියේ සීමාවන් තුල ශක්තිය පමණක් කුමාරු වේ නම් පදාර්ථ ඇතුළු වීමක් හෝ පිටවීමක් සිදු නොවේ නම් පදාර්ථ ඇතුළු වීමක් හෝ පිටවීමක් සිදු නොවේ නම් එය ආවෘත පද්ධතියකි. උදාහරණ වායුගෝලය. ඊළඟ ඡේදයක් මොකක්ද? ඊළඟ ඡේදේ විවෘත පද්ධතියක් යනු ඊළඟ ඡේදෙ පුතා විවෘත පද්ධතියක් යනු මොකද පද්ධතියක් යනු පද්ධතියේ සීමාවන් තුල ශක්තිය හා පදාර්ථයන් දෙකම ශක්තියයි පදාර්ථයන් දෙකම ඇතුල්වීමක් හා පිටවීමක්
ශක්තිය හා පදාර්ථ දෙකම ඇතුල් වීමක් හා පිටවීමක් සිදුවන ඒවායි. ශක්තිය හා පදාර්ථ යන දෙකම ඇතුල් වීමක් හා පිටවීමක් සිදුවන ඒවායි. ශක්තිය හා පදාර්ථ දෙකම ඇතුල් වීමක් හා පිටවීමක් සිදුවන ඒවායි. ඇතුල් වීමක් හා පිටවීමක් සිදුවන ඒවායි. ඇතුල් වීමක් හා පිටවීමක් සිදුවන ඒවායි. ශක්තියයි පදාර්ථය දෙකම ඇතුල් වෙනවා පිට වෙනවා සිදුවන ඒවායි. උදාහරණ ගංගාවල ක්‍රියාකාරීත්වය. උදා ගංගාවල ක්‍රියාකාරීත්වය. ගඟේ ක්‍රියාපිළිවෙල. ගංගාවල ක්‍රියාකාරීත්වය. හරි. ඊළඟට උදකලා පද්ධතියක් යනු උදකලා වෙනම ඉන්නේ උදකලා අලිය උදකලා පද්ධතියක් යනු පද්ධතියේ කිසිදු කොටසක් හා සම්බන්ධයක් නොමැතිව කිසිම සම්බන්ධයක් නැහැ. පද්ධතියේ කිසිදු කොටසක් හා සම්බන්ධයක් නොමැතිව පිහිටන ඒවායි කිසිම සම්බන්ධයක් නැමැති එකින අතර පද්ධතියේ කිසිදු කොටසක් හා සම්බන්ධයක් නොමැතිව පිහිටන ඒවායි. සම්බන්ධයක් නැහැ කියනාගේ පද්ධතියේ කිසිදු කොටසක් හා සම්බන්ධයක් නොමැතිව පිහිටන ඒවායි. උදාහරණ සෞරග්‍රහ මණ්ඩලය. සෞරග්‍රහ මණ්ඩලය කිසිම සම්බන්ධයක් නැහැ. සෞරග්‍රහ මණ්ඩලය. හරිද? සෞරග්‍රහ මණ්ඩලය. මේ ආකාරයෙන් අප පද්ධති හඳුනා ගැනීමේදී ලෝකයේ समस्त क्रियावलिय सिදුවන ආකාරය අප ස්වභාවය අප බෞම පද්ධති තුලින් හඳුනා ගනී. බෞම පද්ධති තුලින් හඳුනා ගනී. චුට්ටක් මට මෙතන වෙනස් කරනවා චුට්ටක් හඳුනා ගනී කියලා දීලා හරිද. චූටි අනුමාත්‍රිකාවල යනවල මිනිස් පරිසර සම්බන්ධය කියලා අනුමාත්‍රිකාවල යන චූටි අනුමාත්‍රිකාව මිනිස් පරිසර සම්බන්ධය මම ඒකට ඇඩ් කරලා යන්නම් පාඩමට මිනිස් පරිසර සම්බන්ධය කියලා දාගෙන චූටි අනුමාත්‍රිකාව මිනිස් පරිසර සම්බන්ධය ඒ ටිකක් දාලා යන්නම්. හරි මිනිස් පරිසර සම්බන්ධය. හරි පොඩ්ඩක් මම සම්බන්ධ කරගෙන මාතෘකාව ලියන්නම්. මඩි මොන් කියන්නේ මිනිස් පරිසර සම්බන්ධය. හරි පොඩ්ඩක් උදේම භෞතික බෞම පද්ධතියට යන්න කලින්
හරිද? මම පොඩ්ඩක් මේ ටිකත් ආයේ පැහැදිලි කරලා දෙන්නම්. ඒතකොට මේ ටිකක් චුට්ටක් නෝට් එක ඇඩ් කරගත්ත පස්සේ බහුපදී තව ටිකක් විතර පැහැදිලි වෙනවා. වායුගුණ ජලගුණ පැහැදිලි වෙනවා. මම ලියන්නේ මම කරන්නේ. මයින්ඩ් පොඩ්ඩක්. හරිද? පැහැදිලි වෙනවා. හරිද? හරි. මොකද මම ආයෙත් මයික් ඔන් කරා. හරිද? ඔයාලා කතා කරන මාත් එක්ක පළවෙනි නෝට් ටික තේරුණාද? ඔව් සර්. ඔව් සර්. හරි. එහෙනම් මම මෙතෙන්ට පුතේ අර මොකද සුට්ටක් ගන්නවා මිනිස්පල් සම්බන්ධය කියලා. ඒ ටික සුට්ටක් පිටු වාග් විදිහට නෝට් එක දෙන්නේ ටික ලියලා අපි කෙලින් බහුපදීයක් වායුජය වලට යමු. හරිනේ? හරි. මම දැන් කියලා දෙන්නම් පොඩ්ඩක් මේ ටික. බලාගන්න දැන් කට්ටියම. මාතුකා ලියාගත්තේ මිනිස්පල් සම්බන්ධය කියලා ලියාගත්තා නේද? ඔව්. හොඳේ? right. බලන්නකෝ. එහෙනම් මම ඕලගෙන් අහනවා අපි පරිසරයට සම්බන්ධද? බලන්න අපි පරිසරයට සම්බන්ධ පුතේ? ඔව් කාටවත් කියන්න බෑ නෑ කියලා. නේ? කවුරු හරි පරිසරයට සම්බන්ධ නැත්නම් එයා ජීවියෙක් නෙවෙයි මැරිලා. නේ? අනිවාර්යයෙන්ම ජීවියෙක් නෙවෙයි මැරිලා. ඒ කියන්නේ අපි අනිවාර්යයෙන්ම උස්ම ගන්නවා. කියන්නේ වායුගොල්ලෙත් එක්ක සම්බන්ධයි. පොළොවේ පය ගහලා ඉන්නවා. ෂෙයාගොල්ලෙත් එක්ක සම්බන්ධයි. වතුර බොනවා. නේ? නානවා. ඒ කියන්නේ මොකද්ද? ජලගොල්ලෙත් එක්ක සම්බන්ධයි. නේ? අපි අර ආහාර ගන්නවා. ජලගොල්ලෙත් එක්ක සම්බන්ධයි. නේද? එහෙනම් මිනිස් පරිසර සම්බන්ධයෙන් පැහැදිලිවම තාම සරලව අත්දැකුවොත් මිනිසා උපතේ ඉඳලා මරණය දක්වා මැරිලා නේ? ඇයි ඒක ජීවණය ඕනේ බං? හරිද? මැරිලා අන්න මේ සම්බන්ධ නතර වෙන්නේ. පැහැදිලිද? එහෙනම් මිනිසා සහ පරිසරය අතර තියෙන පුදුමාකාර සම්බන්ධයක්. නේ? ඒක කියන්න බැරි තරම්. නේ? උස්ම ගන්න බැරි තරම්. නේ? වතුර බොන්න බැරි තරම්. මේ සම්බන්ධය කියන්න බැරි තරම් සම්බන්ධයක්. එහෙනම් මේ මිනිසා සහ පරිසරය අතර සම්බන්ධය ගැන පුතේ ඉස්තර කතා කරා කට්ටිය දෙකොල්ලා. තේරුණාද? මතවාද පැහැදිලි කණ්ඩායම් දෙකක් කතා කරා. මේ චූටි පාඩම මේක පිටු භාගයයි. හරිද? ඒක දීලා මෙතෙන් යනවා මම. හරිද? ඒ නිසා මිනිස් පරිසර සම්බන්ධයේ කතා කරපු කට්ටිය අපි කණ්ඩායම් දෙකකට බෙදලා කතා කරනවා. එකක් තමයි පුතේ අපි කියනවා ශාක්‍යවාදී. මේ හරිද? ශාක්‍යවාදී ඒ කට්ටිය කියනවා. උන්ට කලින් ඉන්න තව කට්ටියක් උන්ගේ නම තමයි නියතිවාදී. හරි කණ්ඩායම් දෙකක් කියන කවුද? එක නීතිවාදී, දෙක තමයි ශාක්‍යවාදී. හරිද? මතවාද දෙකද කණ්ඩායම් දෙකක්. නීතිවාදී, ශාක්‍යවාදී. මේ දෙගොල්ලෝ පැහැදිලිවම පරිසරය ගැන දැක්කේ. හරිද? පරිසරය සහ මිනිසා අතර සම්බන්ධය දැක්කේ පැහැදිලි වෙනස් මතවාද දෙකකින්. අදහස් පැහැදිලි වෙනස් වුණා. හරිද? එහෙනම් මේ නීතිවාදීන් කිව්වේ පරිසරය වෙනස් කරන්න බෑ කියලා. හරි? නීතිවාදීන් කිව්වේ පරිසරය වෙනස් කරන්න බෑ කියලා. ශාක්‍යවාදීන් කිව්වේ පරිසරය වෙනස් කරන්න පුළුවන් කියලා. හරි නීතිවාදී වෙනස් කරන්න බෑ කියලා කිව්වා ශාක්‍යවාදී වෙනස් කරන්න පුළුවන් කියලා කිව්වා තේරුණාද මේ නීතිවාදීන් කිව්වේ හරි ගෝ කතාවක් හරි සරල මතවාදයක් නේ නූතන විද්‍යාවත් එක්ක ගැලපෙන්නේ නැති මතයක් තමයි නීතිවාදීන් දැක්කේ හරි නූතන විද්‍යාඥයින් එක නූතන අදහස් එක ගැලපෙන්නේ නැති මතයක් දැක්කුවේ නීතිවාදී හරි මේ නීතිවාදීන්ගේ අදහස් වල තිබ්බෙම හරි සරල පටු හරි අර විද්‍යා දේවරම්වාදී මතවාද දෙවියන් වහන්සේගේ මතවාදයක් නේ ඔයාලා දන්න මේ Google විද්‍යාව ආරම්භුනේ පුතේ මම ඔයාලට කිව්වා ජෝබ්ගේ ආරම්භුනේ පුතේ ජර්මනියෙන්නේ නේ Google විද්‍යාව විශ්ව ආරම්භනේ ජර්මනියේ 1874 හරි මේ ආරම්භ වෙනකොට ලොකුවට පුතේ පල්ලියේ බලපෑම තිබ්බා ඔය වැල්ල වලට හොඳින් අහන් ඉන්නේ මේක කරන්නේ නැතුව ඇති මේ පල්ලියේ බලපෑම ලොකුවට ඒ විශ්ව ආරම්භ ජර්මනියේ තිබුණා ජර්මනිය කියන්නේ ක්‍රිස්තියානි රටක් හරි ඒක හැම දෙයක්ම දෙවියන්ගේ නිර්මාණයක් නේ ගහක් ඇදුනොත් දෙවියෝම වලා නේ ළමෙක් ඇදුනොත් දෙවියෝ හදලා රයිට් ඒ හැමදේම දෙවියන්ගේ දෙයක් තමයි මතුවේ හරිද ඒ නිසා හොඳ නරක හැම දෙයක්ම දෙවියන් වහන්සේගේ මතවාදයක් කියලා මේ අර පල්ලියේ බලපෑම ලොකුවට දුණු සමාජයට පල්ලියේ බලපෑම ලොකුවට තිබ්බා හරි ඒ නිසා මේ නීතිවාදීන් කිව්වේ පරිසරය වෙනස් කරන්න බෑ නේ ජී සබාදහම නිර්මාණය කරන තියෙන දෙවියන් ඒ නිසා නිර්මාණය කරන තියෙන සබාදහම වෙනස් කරන්න බෑ ඒකට බලපෑම් කරන්න ඒකට අභියෝග කරන්න ඒක වෙනස් කරන්න යන එක තමන්ගේ අතින්ම තමන්ගේ දෙල්ල මිලි කරනවා නේ පරිසරය වෙනස් කරන්න බෑ කියලා කිව්වේ නීතිවාදී උන් කිව්වා පරිසරය වෙනස් කරන්න යන එක තමන්ගේ අතින් 100 ගිල මිලිකා ගැනීමක් අසමාන බව කියලා කිව්වා නීතිවාදී මේකට දැක්කේ හරි පටු අදහසක් ඇත්තටම අද ලෝකෙ තියෙන විද්‍යාව දැනුම එක බං වෙනස් කරන්න බැරිද කියන්නකෝ නේ හරි වෙනස් කරලා දෙනවා අපි දන්න ඕන තරම් කැලෑලි කළා මත්තල එයාපෝට් එක හැදුවා අර වගුරුතුමා ගොඩ කරලා කපල වෙනස් කරලා අන්න හම්බන්තොට වරාය හැදුවා නේ අර පෝට් සිටි කොළඹ අන්න මුහුද ගොඩ කරලා අන්න හැදුවා මොකක්ද අලුත් නගරයක් පෝට් සිටි වරාය නගරේ තේරුණාද එහෙනම් පරිසර වෙනස් කරන්න පුළුවන් විදිහ වර්තමානයේ අපි දන්නවනේ හැබැයි ඉස්තර මේක ගැන කිව්ව කට්ටිය අතර එක කණ්ඩායම තමයි නීතිවාදී උන් කිව්වෙම වෙනස් කරන්න බෑ කියලා උන් කිව්වේ වෙනස් කරන්න ගියොතින් වෙනස් කරොතින්
උන්ගේ අතින් උන්ගේම බෙල්ල මිරික ගන්නවා වගේ අපිම අපේ බෙල්ල මිරික ගන්නවා වගේ. ඒක කිව්වා භෞතික පරිසරයේ කිසිම ආකාරයකින් හරි භෞතික පරිසරයේ කිසිම ආකාරයෙන් මිනිසාට වෙනස් කළ නොහැක කියලා තමයි නීතිවාදීන් කිව්වේ. කිසිම ආකාරයකින් වෙනස් කරන්න බෑ කියලා. තේරුණාද? එහෙම කරන්න ගියොත් එයාව විනාශ කර ගන්නවා. හරි ඒක කිව්වා. මේ අදහස් දැක්වූ කට්ටිය අතර මෙහෙම කිව්ව කට්ටිය අතර පුතේ කට්ටිය හිටියා. ඒකේ ලොක්ක තමයි මේ මතවාදවල කට්ටිය අතර ප්‍රධානම කෙනා තමයි. හරිද? හරිද? කවුද යාගේ නම? ඔව්. හරිද? යාගේ නම තමයි හරිද? නීතිවාදීන් අතර කවුද? රැට්සල්. රැට්සල් ආලති වල රැට්සල් සමහරවිට ආලති රැට්සල්. රැට්සල්. තව එකක් තමයි සෙමිපල්. 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 තව එකක් තමයි ටේලර්. 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 හරි? රැට්සල්, සෙමිපල් සහ ටේලර්. හරි මුන් තුන්දෙනා ඇතුළු මේ නීතිවාදී කණ්ඩායම කිව්වේ වෙනස් කරන්න බෑ. හරි වෙනස් කරන්න ගියොත් තමන්ගේ අතින් තමන්ගේ බෙල්ල මිරික් ගත්තා වගේ. හරි තමන්ගේ අතින් තමන්ගේ බෙල්ල මිරික් ගත්තා වගේ වැඩක් වෙනස් කරන්න බෑ. හරි එහෙම තමයි කිව්වේ නීතිවාදී. මුන් කිව්වේ භෞතික පරිසරයේ කිසිම ආකාරයකින් මිනිසාට වෙනස් කරන එක භෞතික පරිසරයේ නිර්මාණයක් මිනිසා භෞතික පරිසරයේ නිර්මාණයක් මිනිසා. ඒ නිසා මිනිසාට බෑ කිසිම ආකාරයකින් පරිසරය වෙනස් කරන්න එක තමයි මේ නීතිවාදී කිව්වේ. පැහැදිලිද දරුවනේ? right. ඒ වගේම ඊට වඩා වෙනස් අදහසක් දැක්වුවා ශාක්‍යවාදීන්. නේ? ශාක්‍යවාදීන් ඊට වෙනස් අදහසක් දැක්වුවා. උන් කිව්වේ පරිසරයේ නිර්මාණයක් තමයි මිනිසා. සබාදහමේ නිර්මාණයක් තමයි මිනිසා. හැබැයි මිනිසාට පුළුවන්. හරි? මිනිසාට පුළුවන් පරිසරය වෙනස් කරන්න කියලා තමයි නීතිවාදීන් කිව්වේ. භෞතික පරිසර නිර්මාණයක් මිනිසා ඇත්ත. ඒ පරිසරය වෙනස් කිරීමට ඍජු හැකියාවක් පරිසරය වෙනස් කිරීමට ඍජු හැකියාවක් මිනිසා සතුයි කියලා අනුමතේ ශාක්‍යවාදීන් කිව්වා. තේරුණාද? වෙනස් කරන්න පුළුවන් කියලා කිව්වා. පොසිටිව් අදහසක්. තේරුණාද? ඒ වර්තමාන ලෝකෙත් එක්ක යනවා. හරිද? නීතිවාදී කිව්වේ බෑ කියලා. ශාක්‍යවාදී කිව්වේ පුළුවන් කියලා. තේරුණාද? ශාක්‍යවාදී කිව්වේ පුළුවන් කියලා. එයා කියන වර්තමාන ලෝකයේ හැම දෙයක්ම මිනිසා විද්‍යාවෙන් තාක්ෂණයෙන් දියුණු වෙද්දී හැම දෙයක්ම මිනිසා වෙනස් කරගෙන ගමනක් යනවා කියලා තමයි ශාක්‍යවාදී කිව්වේ. මිනිසා වෙනස් කරගෙන ගමනක් යනවා කියලා ශාක්‍යවාදී කිව්වේ. මේ ශාක්‍යවාදී මතය දරුවෝ කට්ටිය අතර එක්කෙනෙක් තමයි ප්‍රංශ ජාතිකයෙක් කියලාගේ නම. හරි අමුතු නමක් තියෙන යාට. ඔල ඇහුම හිනා වේවි. එයාගේ නම තමයි විඩාල්. විඩාල් डी ලා බ්ලාෂ්. විඩාල් डी ලා බ්ලාෂ්. බ්ලාෂ් විඩාල් डी ලා බ්ලාෂ්. හරි මේ විඩාල් डी ලා බ්ලාෂ් ඇතුළු විඩාල් डी ලා බ්ලාෂ්. හරි විඩාල් डी ලා බ්ලාෂ්. හරි විඩාල් डी ලා බ්ලාෂ් කමාන එකේදී ඉන්නේ හොඳ. විඩාල් डी ලා බ්ලාෂ් ඇතුළු ශාක්‍යවාදී කණ්ඩායම කිව්වේ පරිසරය වෙනස් කරන්න පුළුවන් කියලා. වෙනස් කරන්න පුළුවන්. හරි? විද්‍යාවෙන්, තාක්ෂණයෙන්, නවීන දැනුමෙන් වෙනස් කරන්න පුළුවන් කියලා තමයි මුගේ මතය. එහෙනම් ඔයාලා දන්නවා මේ මතවාද දෙකෙන් පුතේ ඇත්තම සත්‍යයට ගැඹුරු වන මතවාදය මොකද්ද? නේ? ඇත්තම පිළිගන්න මතවාදය මොකද්ද? කියන්න කතා කරලා මයි ෆෝන් කරලා දී. මොකද්ද මතවාදයක ඔයාලා පිළිගන්න මතවාදය? කියන්නකෝ. මේ මතවාද දෙකෙන් ඇත්තම ගැළපෙන මතවාදය මොකද්ද පුතේ? ශාක්‍යවාදී. ශාක්‍යවාදී. ඒ ශාක්‍යවාදයක ලෝකෙත් එක්ක ගැළපෙනවා. හරි? ශාක්‍යවාදී ලෝකෙත් එක්ක ගැළපෙනවා. ඇයි මේ නීතිවාදී ගොම් කතාවක් නේ? ඉතින් නීතිවාදී අදහස් තිබුණා නීතිවාදී අදහස් වලම හිටියනම් අපි තාම හෙළුවෙල්ලෙන් කෙලෙන්නේ මිනිස්සුනේ නේ? සතෙක් මරාගෙන නැත්නම් අර හෙළුවෙල්ලෙන් මේ සතෙක්ගේ තවත් තිරසතෙක් ජීවත් වෙනවා අපි. නම් වර්තමාන ලෝකයේ දියුණුව දැක්කේ ශාක්‍යවාදී හරහා. පැහැදිලිද? හැබැයි වර්තමාන විද්‍යාඥයෝ දැන් ඉන්න විද්‍යාඥයෝ කියනවා මිනිස්සු නීතිවාදී අමතක කළා ශාක්‍යවාදී අදහස් මතම එල්බගත්ත හන්දා ශාක්‍යවාදී පිළිගත්ත හන්දා ලෝකේ දැන් තියෙන ඔය කොරෝනා සංගතිය නේ නැත්නම් එක ස්වභාවික දේශගුණ විපර්යාස පරිසර හානි නේ මේ ලෝකෙට කරන බලපෑම් කරන්නේ මේ ශාක්‍යවාදී අදහස් වලම එල්බගත්ත හන්දා නීතිවාදී අදහස් යම්තරම් හෝ තැකුවා නම් අනුත් මේ ලෝකෙ වෙනස් වෙන්නේ නැහැ කියලා ලෝකෙ මෙච්චර පරිසර ප්‍රශ්න නැහැ කියන තමයි වර්තමාන විද්‍යාඥයෝ කියන්නේ. ඒක දෙපැත්තක් සාපේක්ෂ දෙපැත්තක් තියෙනවා. ඒක නීතිවාදීන් වෙනස් කරන්න බෑ කියලානේ. වෙනස් කරන්න බෑ නේද? බෑ වෙනස් කරන්න පුළුවන්. ශාක්‍යවාදීන් වෙනස් කරන්න පුළුවන් කියලානේ. මේ දෙකේම එකතුවකින් කියන්න ඕනේ. හොඳ එහෙනම් ලෝකේ මිනිසා සහ පරිසරය අතර සම්බන්ධය ගැන කතා කරමු දෙගොල්ලයි. කියන පුතේ හුරුමෙට කට්ටියත් එක්ක මයික් ඔන් කරලා තියෙන්නේ. මොකක්ද දෙගොල්ලෝ? නීතිවාදීන් සහ ශාක්‍යවාදීන්. නීතිවාදීන් සහ ශාක්‍යවාදී. අදහස් දරුව කට්ටිය. නීතිවාදී අදහස් දරුව කට්ටිය කවුද? රැට්සල්, සෙමිපල් සහ ටේලර්. බෝඩ් එකේ තියෙන රැට්සල්, සෙමිපල් සහ ටේලර්. ශාක්‍යවාදී දරුව කට්ටිය කවුද? විඩාල් डी ලා බ්ලාෂ්. කියන්නේ විඩාල් डी ලා බ්ලාෂ්. මේ දෙකේ පිළිගන්න මතින් බලලා ලෝකේ ශාක්‍යවාදී. හරිද? එතන පොඩ්ඩක් යන්නකෝ. නොට් එකේ දැන් කට්ටියම ආයි බලන්න මිනිස් පර සම්බන්ධය කියලා නේද?
ඔව් සර්. ඔව් ඉතින්ද ලියන්නම් මේ අනුව මිනිසා සහ පරිසරය අතර සම්බන්ධය ආගෙන වැඩේ කර බලමු. කතා කරන්න එපා. මිනිසා හා පරිසරය අතර සම්බන්ධය හඳුනා ගැනීමේදී මිනිසා හා පරිසරය අතර සම්බන්ධය හඳුනා ගැනීමේදී එය මිනිසා හා පරිසරය අතර සම්බන්ධය හඳුනා ගැනීමේදී අප පැහැදිලිවම කණ්ඩායම් දෙකක් ඔස්සේ හඳුනා ගනී. කණ්ඩායම් දෙකක් ඔස්සේ හඳුනා ගනී. එනම් කණ්ඩායම් දෙකක් ඔස්සේ හඳුනා ගනී. එනම් ඔවුන්ගේ මතවාදය එක කොටෙම ලියන්නේ එක පරිසර නීතිවාදය දෙක පරිසර ශාක්‍යතාවය පරිසර නීතිවාදය දෙක පරිසර ශාක්‍යවාදී පරිසර නීතිවාදී දෙක පරිසර ශාක්‍යවාදී පරිසර නීතිවාදී දෙක පරිසර ශාක්‍යවාදී බෝඩ් එකේ තියෙනවා පරිසර නීතිවාදී දෙක පරිසර ශාක්‍යවාදී එක දෙක ලියන්නේ පරිසර නීතිවාදී පරිසර ශාක්‍යවාදී ලෙස සර් මයික් ඕෆ් කරන්නකෝ ඇහෙන්නේ නැහැ. හරි. පරිසර නීතිවාදී පරිසර ශාක්‍යවාදී ලෙස එක දෙක ලියවනේ ලෙස when we ඔය නෝට් ලස්සන හදාගන්න හොඳේ. තව පන්ති නෝට් දෙන්නේ නෝට් එක හොඳටම හදාගන්න ඕන. when we පරිසර නීතිවාදී පරිසර ශාක්‍යවාදී ලෙස when we හරිද මෙන්න මේ ඡේද ගන්න පුතේ. වෙන ඡේදයක් ගමු. පරිසර නීතිවාදී අදහස් තුල වැල්ලේ පන්ති මම මේ ටික සමහරට කරන්නේ නැතුව සමහර ප්‍රශ්නේ පරිසර නීතිවාදී අදහස් තුල දෙවියන් වහන්සේගේ බලපෑම මත වරහන්දල පල්ලියේ කතෝලික ධර්මයේ මත වූ ආකල්ප වරවහලා බලපෑ අතර ඒ අනුව පාරණස් කළ පුතේ කිසිම ආකාරයකින් භෞතික පරිසරය මිනිසාට
කිසිම ආකාරයකින් භෞතික පරිසරයේ මිනිසාට කිසිම ආකාරයකින් භෞතික පරිසරයේ මිනිසාට වෙනස් කළ නොහැක. කිසිම ආකාරයකින් භෞතික පරිසරයේ මිනිසාට වෙනස් කළ නොහැක. කිසිම ආකාරයකින් භෞතික පරිසරයේ මිනිසාට වෙනස් කළ නොහැක බව. කිසිම ආකාරයකින් භෞතික පරිසරයේ මිනිසාට වෙනස් කළ නොහැකි බව. කිසිම ආකාරයකින් භෞතික පරිසරයේ මිනිසාට වෙනස් කළ නොහැකි බව. කිසිම ආකාරයකින් භෞතික පරිසරයේ මිනිසාට වෙනස් කළ නොහැකි බව දක්වයි. පාරණස් කළම හොඳේ වෙනස් කළම ලියන්නේ පාරණස් කළම ලියන්නේ එනම් භෞතික පරිසරයේ නිර්මාණයක් වන මිනිසා භෞතික පරිසරයේ නිර්මාණයක් වන මිනිසා භෞතික පරිසරයේ නිර්මාණයක් වන මිනිසාට 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 පරිසරයට අභියෝග කළ නොහැක බව නොහැකි බව මොවුන්ගේ තර්කයයි එම මතය දරුවන් අතර මෙම මතය දරුවන් අතර රැඩ්සල් බෝඩ් එකේ තියෙනවා රැඩ්සල් ඇඟිල්ල පෙන්නනවා රැඩ්සල් සෙමිපල් එලන් සෙමිපල් නම රැඩ්සල් සෙමිපල් ටේලර් වැනි මුල් කාලීන මතවාද දරුවන් පෙන්වා දිය හැක. මතවාද දරුවන් පෙන්වා දිය හැක. වෙනම ජෙදකින් පුතා වෙනම ජෙදකින් හරි ශාක්‍යවාදීන්ගේ මතය වූයේ භෞතික පරිසරයේ කෙතරම් මිනිසාට බලපෑම් කළද කොච්චර අභියෝග කරත් භෞතික පරිසරයේ කෙතරම් මිනිසාට බලපෑම් කළද එය වෙනස් කිරීමේ ඍජු හැකියාවක් මිනිසා සතු බවයි. එනම් වර්ධනය වන දැනුම අලුතින් ලෝකයේ තියෙනවා වර්ධනය වන දැනුම ලස්සන ලියන්න වර්ධනය වන දැනුම තාක්ෂණය තුලින්
මිනිසා පරිසරය වෙනස් කරන බව. මිනිසා පරිසරය වෙනස් කරන බව. මිනිසා පරිසරය වෙනස් කරන බව. ඔවුන්ගේ තර්කය. ඔවුන්ගේ තර්කය. ඔවුන්ගේ තර්කය. අලුච්ඡේදය පුතා. ඔවුන්ගේ තර්කය. අලුච්ඡේදය. මෙම මතවාද දෙකෙන්ම, ඒ කියන්නේ ශාක්‍යවාදී සහ නීතිවාදය, මෙම මතවාද දෙකෙන්ම ශාක්‍යවාදය, මෙම මතවාද දෙකෙන්ම ශාක්‍යවාදය, මෙම මතවාද දෙකෙන්ම ශාක්‍යවාදය, මෙම මතවාද දෙකෙන්ම ශාක්‍යවාදය තරමක වැඩි පිළිගැනීමක් සහිත. මෙම මතවාද දෙකෙන්ම ශාක්‍යවාදය තරමක වැඩි පිළිගැනීමක් සහිත. තරමක වැඩි පිළිගැනීමක් සහිත. තරමක වැඩි පිළිගැනීමක් සහිත සංකල්පයක් වන අතර, 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 තරමක වැඩි පිළිගැනීමක් සහිත සංකල්පයක් වන අතර නූතන විද්‍යාව හා එය ගැලපී, නූතන ලෝකය හා එය ගැලපී, නූතන ලෝකය හා එය ගැලපී. නමුත් නූතන ලෝකය හා එය ගැලපී. නමුත් නියතිවාදී අදහස් තුල, නමුත් නියතිවාදී අදහස් තුල, නමුත් නියතිවාදී අදහස් තුල, නමුත් නියතිවාදී අදහස් තුල නමුත් නියතිවාදී අදහස් තුල බොහෝ පරිසර සංරක්ෂණ සංකල්පයන්, බොහෝ පරිසර සංරක්ෂණ සංකල්පයන්, බොහෝ පරිසර සංරක්ෂණ සංකල්පයන්, බොහෝ පරිසර සංරක්ෂණ සංකල්පයන්, බොහෝ පරිසර සංරක්ෂණ සංකල්පයන් අඩංගු බව, අඩංගු බව, අඩංගු බව, අඩංගු බව වර්තමාන විද්වතුන්ගේ පිළිගැනීමයි, වර්තමාන විද්වතුන්ගේ පිළිගැනීමයි, වර්තමාන විද්වතුන්ගේ පිළිගැනීමයි, වර්තමාන විද්වතුන්ගේ පිළිගැනීමයි, वर्तमान विद्युतुंगे पिलिगेनीमයි. माइक ऑन करा. वर्तमान विद्युतुंगे पिलिगेनीमයි. ऑन करा. वर्तमान विद्युतुंगे पिलिगेनीमයි. හරිද? හරි. දැන් කට්ටියම මාතෘකාව ලියන්න. මයිකුත් ඔන් කරා මම. කට්ටිය මාතෘකාව ලියන්න. බෞම පද්ධතිය කියන වායිජල එක මාතෘකාව ලියන්න බෞම පද්ධතිය. බෞම පද්ධතිය. බෞම පද්ධතිය. හරි. මම විනාඩි 5ක් ඔයාලත් එක්ක කතා කරන්න පොඩ්ඩක් ගන්නම්. හරිද? අපිට බලන්න දැන් මේ හැමෝම පොඩ්ඩක් දැන් පයක් සාමාරක් ඉඳන් ඉගෙන ගත්තනේ. දැන් පොඩ්ඩක් අතම ඉඳගෙන ඇති. හරිද? ඊට වෙනස් කරමුත්තා. හරිද? පුතේ දැන් කොහොමද ඔයාලගේ දැන් හැම ක්ලාස් එකකම මෙහෙම උගන්වනවද? ඔව් සර්. වැදගත් ක්ලාස් උගන්වන්නේ සිංහල පොලිටිකල් උගන්වනවද? හා? කතා කරන්නකො සිංහල පොලිටිකල් BC උගන්වනවද? මීඩියා ඉතින් ඉඳ පටන් ගන්නවා කොච්චර වැදලා. ඉස්සර මටත් උගන්වනවද? ඔව් පිළිපිටියේ උගන්වනවද? අම්බලන්කට සිංහල උගන්වන්නේ නැහැ සර්. සූරසේන සර්ද? ඔව් එයාත් උගන්වන්නයි ළඟදී. මම
ඔයාගේ අපිට මේ ක්‍රමය තමයි මේ නැත්නම් අපිට දැන් එන්න කොරෝනා වැඩි වෙනවනේ නේ. ඒසා ඉස්කෝලේ පටන් ගන්න දවසක් පන්ති පටන් ගන්න දවසක් කියන්නවත් බෑ. පොදුරට ජනවාරි මාසෙත් පණිවිඩය තමයි කියන්නේ. හරිද? කාමසප් පිලා ඉන්නේ නේ මගේ චීටි මුලින්ම චීටි ලෝක විදිහින් 3-4යි දන්නවද? ඔව් ඒ 3-4යි ජෝබ් තිබ්බ ගමන් ජෝබ් පේපර් එහෙම ළමයි ඉල්ල ගන්න ඕනේ. මම දැනුත් පොඩ්ඩක් ඒ ළමයි ටච් එක ගන්න යන්නේ. ඉතින් ඔයාලත් එහෙම පොඩ්ඩක් හදාගන්න ඕනේ කොට ගැනගෙන අමතර පොඩ්ඩක් තමයි කියනවා. ඉතින් මේ ඔයාලා පරිස්සම් වෙන්න ඕන අනිත් එක. හරිද? ඔය අනවශ්‍ය ගමන් යන්න එපා. ඉතින් මම දන්නෝනේ පොළවල් වල නැත්නම් ඔය මිනිස්සු එකතු වෙන තැන් වලට යන්න එපා වැඩි. ඒක කොල්ලේට ගෙදරට ගෙනියන්නේ. හැමදාම අපි දන්න තරමට මේ ලෙඩේ තියෙනවා. හරි? ඒ සැකෙන් ඒ පීඩණයෙන් ඉන්න. නැත්නම් දන්නෝනේ නැත්නම් ගෙදර ගෙනවත් ලන්නේ නම් පැතිර තත්ති. මේ මාධ්‍ය වලින් කියන්නේ ගොඩක් වාරණය කළ බොරු කියන්නේ. ඒක දැන් ලංකාවේ කියලා තමයි. හරිද? හරි. මේ ඔයාලට අද මම මේ උගන්වනවා ඊළඟ සතිය. ලබන සතියේත් මම පන්ති පටන් ගන්න වලට මේ ටයිම් එක තමයි. කියන්නේ සෙනසුරාදාදී 8 10 කරනවා. ඇටි නෑ සර්. හා? මම විතරයි. මොකද? යා. සර් හරියට. ඔව් ඇහෙන්නේ නැද්ද මොකක්ද කියන්නේ? අපිට ඇහෙන්නේ නැහැ. ඒ ළමයා සිග්නල් තියෙන තැනකට යන්න. හරිද? ඔව් අනිවාර්යෙන්ම පුතේ ඔයාලා හැමෝම සිග්නල් තියෙන තැන් වලට සම්බන්ධ වෙනවා. මම මේ ක්‍රමයට ඇත්තටම පෞද්ගලිකව කැමති නැහැ. මම නෙවෙයි කිසිම ගුරුවරයෙක් කැමති නැති වෙදී. ඇයි දන්නවද? මගේ පන්තියේ නිදහසේ මට උගන්වන්න තියෙන වටපිටාව නෙවෙයිනේ. ඔයාලගේ මොන දිහා බලලා නේ මට උගන්වන්න පරිසරේ නෑ. හැබැයි අපිට මේ ක්‍රමය තමයි දැන් තියෙන එකම සාරය. වෙන කිසිම තරමක් ඔයාලා කැමතිද ෆෝන් එකක් හම්බුණාද? I like. ඒක දාන්න ගෙදරින් අවසර ඇතුව නේද? ඒකද ඔයාලා කැමතිද? මම එකට කැමතිද ඒක හේතුවක් තමයි ඔයාලගේ ෆෝන් එක භාවිතා කරන එක. ඉල්ලීමක් තමයි ඕන වැදලා කියන්නම් ෆෝන් එක නම් අනවශ්‍යව පාවිච්චි කරන්න එපා. හරිද? ඔකේ මම ගොඩාරියක් කිරුණේ Facebook වල YouTube වල එක එක බල බල හොඳේ. එහෙම වුණොත් විනාශය. ඒක කරන්නේ පන්ති උනාට පස්සේ ෆෝන් එක අරන් තියෙනවා. ඔව් එහෙම කරන්නේ. හැබැයි ඒක නේද විනාශය වල. ඒක බලන්න මම පන්ති කොච්චර නම් ෆෝන් පොලේ ගහන්න නැදනේ. මතකයි ඇම්බිලි පිටියේ තිස්සෙම. ඇම්බිලි පිටිය උතා ඉඳලා දින්නේ ෆෝන් පොලේ ගහපෙක් නෑ එහෙම. ඉන්නවද? ඔව් මේ ඉබ්බද ගෙවුවා. හරිද? එතන මතක එකක් මට. මම මේ අද්දගේ කොච්චර ෆෝන් පොලේ ගහලා එහෙම පා ඇත්තටම මේකේ දෙකක් එකපාරට ගහලා ඇම්බිලි පිටියේ. අර කොළඹ ගාල්ල මාතර නම් පුතේ සිග්නල් ප්‍රශ්නේ ඒ ළමයිට ඉස්සර ඉඳලා මේ ඔන්ලයින් ක්‍රමයකට පන්ති යන එක කෙරුණා. හරිද? දැන් ඔයාලට මේ අලුත් දෙයක් නේ. නිසා මේ පේපරේ තමයි හැමෝටම දෙන්න ඕනේ නැද්ද? දැන් කොරෝනා තිබ්බට බං එක්සෑම් එකක් අමාරු නෑ, ලේසි නෑ. ඔක්කොම අමාරු කරලා. බයෝමැක්ස් එකේම පට්ට අමාරු ගියව දුරට වඩා. මේ අවුරුද්දේ මේක මේ සාධාරණයක් කරලා නෑ. ආර්ට්ස් තේම ආර්ට්ස් සබ්ජෙක්ට් තේමයි. අපිට එහෙම හොල කියන්නේ මේ අපිට කොරෝනාද ලේසි කරලා දෙවි සරලව හිතන්න බෑ. ඒ උන්ගේ මට්ටමට හොල ඉතින් හැදෙන්න ඕන කියලා තමයි මතේ තියෙන්නේ. ඕනකම තියෙන ළමයා සිග්නල් තියෙන තැනකට ගිහිල්ලා යාළුවෙක් හරි හිටවත් කෙනෙක් හරි ෆෝන් එකක් හොයාගෙන මේකට සම්බන්ධ වෙන්න. ෆෝන් නැති ළමයෙක්ගේ අනිත් අපේ සිග්නල් නෑ. අනේ ඩේටා කාඩ් දාන්න සල්ලි නෑ. ඉතින් එහෙම ඕනකම තියෙන කෙනා කරගන්න. මොකද ඉතින් මම කරන්නේ මාත් මේකට යන්නේ නැහැ නේද? අපිට මේ මැසේජ් එකක් දාලා තිබ්බේ කාඩ් එකක් හදාගන්න කියලා. ඒ මොකද්ද සර්? ඒ කියන්නේ මෙහෙමයි ඕනම බැංකු කාඩ් තිබ්බා. ඔය සාමාන්‍යයෙන් අම්මලා ගාව තියෙන බැංකු කාඩ් එකේ ගහලා තියෙන සයිඩ් එකේ මාස්ටර් කියලා නැත්නම් සමහර කාඩ් වල වීසා කියලා ගහලා තියෙනවා. හරිද? මගේ බැංකු කාඩ් දැන් මෙතන ගේලා නැහැ මම. අර ඒක ගහලා තියෙනවා. එතකොට ඒකෙන් ඒකේ ගම්කේ දුන්න පස්සේ මේකට ඇඩ් වෙන්න පුළුවන්. ඇඩ් කරගෙන සල්ලි ගෙවන්න පුළුවන්. ඔයාලා සල්ලි ගෙවන ක්‍රමය ගැන අර විශේෂයෙන්ම මේවා easy cash කියන්නේ. ඒක සරල ක්‍රමයක් සාමාන්‍ය easy cash ඕනම ගමක කොමියුනිකේෂන් එක ගියාම මොකක් කරලා දෙනවා. හරිද? ඒ easy cash වලින් කරන එක වෙන මම link එකක් අද හවසට දාන්නම්. නේ? ඔව්. ඔව් අද හවසට දාන්නම් link එක බලලා ඔයාලට ඒක තේරුම් ගන්න පුළුවන් කොහොමද easy cash account එකක් හදාගන්නේ කියලා. ඒක හරි ලේසි. මේ 11 ගහලා මොකද්ද යන ක්‍රමයක් තියෙන්නේ. ඒක අදාගන්න පුළුවන්. මේ ක්‍රමයෙන් ඔයාලා රුපියල් 2000 විතර පොරොන්දු දාගන්න ටික කැපේ. හරිද? සර් එතකොට මේ අද මේ මාසෙට සල්ලි ගෙවලා තියෙන කට්ටිය ගෙවලාද සල්ලි? ඔව් සමහර කට්ටිය ගෙවලා. ඉතින් මම ගෙවන්නේ කුනේ නේ මේ මාසේ අලුත් ලබන මාසෙන් ගෙවල්.
සර් අපි වැල්ලවයි ක්ලාස් එකේ. ඉතින් වැල්ලවලට මම කියුවේ ගෙවන්න කියලා. කාටවත් මම කියන්නේ සල්ලි ගෙවන්න කියලා. නෑ සර් කලින් අර ක්ලාස් එන දවස්වල ගෙවුවා. පන්ති එන කාලේ. ඒව පුතේ පන්ති පටන් ගත්ත මේක මම ඔයාලට හදලා දෙන්නම්. කිසි ගැටලුවක් නැහැ ඒක. හොඳද? හරි සර්. ඕල් ක්ලාස් පටන් ගත්තම ඒකේ අර පටන් වෙලා තියෙන වැල්ලවයින් බෙල්ස් එකේ පොතක. එතකොට මම ඒකටක් ගාලා ඒක සම්බන්ධ කරනවා. කිසිම ගැටලුවක් නැහැ ඒක. හරිද? හරි සර්. ඒව ප්‍රශ්න කරගන්න එපා. දන්නවනේ මම හිතුව ගණන් මුද්දේ. ක්ලාස් මොකද? ඉගෙන ගන්න මේ කැපකිරීම කළා අභියෝගමත් ඉගෙන ගන්න. ඒකට මේ ගමන. මම කර පාඩම ආයෙත් පොඩ සාරාංශ කරන්නද පුතේ? පුතේ මම ආයෙත් පොඩ මතක් කරලා දෙන්න අදම දැන් මගේ ළමයි 800 වැඩි පිරිසක් ඉන්න පන්ති හතරෙම සම්බන්ධ වෙලා තියෙන ළමයි 400ක් විතර. 600ක් විතර සම්බන්ධ වෙලා නැහැනේ. හරිද? ළමයින්ට ෆෝන් නැතුව ඇති. පළවෙනි දවසනේ අද අහගන්න 22 ළමයිට පළවෙනි දවස. හැබැයි 21 ළමයිට නම් මම දවස් 3ක් ඉගෙනුවා. දැන් යාළුවා දැන් ක්‍රමයේ අල්ලලා තියෙන්නේ. අද 400 ගණන් සම්බන්ධ වුණාට අපේ සතියේ 600ක් විතර එන්නේ. ඊළඟ සතියේ 800ක් විතර වෙයි. අවසාන කාලේ ඔම 1000ම කිට්ටු වෙයි. පැහැදිලිද? ඒ නිසා ඔයාලා ඇඩ්ඩුම් නැති යාළුවන්ට පොඩ්ඩක් කියලා දෙන්න කොහොමද මේක වෙන්නේ ඇඩ් වෙන්නේ කියලා දෙන්න. පිනක්නේ පවුනේ දන්න දෙකට ගොඩක් ඉන්නවා. හරිද? අනිවාර්යයෙන්. දවසින් දවස් පොඩ්ඩක් මේක හදාගන්න උනන්දු වෙනවා. මම ඔයාලට තව එකක් තමයි ක්ලාස් වල දැන් මේ පාඩමට දාලා ටියුට් එක තියෙන්නේ. ඒ ටියුට් එක මම ඉස්සරහට ක්ලාස් වලින් ගිහින් තියෙනවා. ඔයාලා දෙන්නේ ක්ලාස් එකට ගිහලා ගන්න ටියුට් එක. ඔය දැන් මම ඉන්නේ බැලුවා ඇති බලමු තත්ත්වය අනුව මම කියන්නම්. ටියුට් එක මම ක්ලික් කරලා තියෙන්නේ. තාම දුන්නේ නැහැ. ළමයිට ඒත් වෙන කරදර හඳ බස් නැති ප්‍රශ්න තියෙනවා. නේද? බස් වල එන ප්‍රශ්න තියෙනවා. ඒක හන්ද මම ටියුට් එක බ්ලොක් කරලා තියෙන්නේ. ඒ වගේ මම මේකට පේපර් ඒවා ක්ලාස් වලින් දෙන්නම්. ඒක අපි පද්ධතියට කරගෙන යමු. ටික කාලයක් යද්දි මේක හොඳම ක්‍රමේ හරි ආවා. හොඳද පුතේ? අඩුපාඩු ඇති ඉතින් මොකද කරන්නේ? ඇහෙන ප්‍රශ්න අඩු ඇති. හරිද? ඒ වගේ චුට්ටු අඩුපාඩු ඇති ඔයාලා ඉතින් ඉවසලා කල්පනාකරණය කරලා කරන් යන්න නැත්නම් වෙන ක්‍රමයක් නෑ නේද? ඔයාලගේ මූණ දකින්න නැතුව හරි දුකෙන් ඉන්නේ. හරිද? හරි නිසා කරගෙන යන්න. කොරමඩා පරිස්සම් වෙන්න කොරෝනා. පන්ති පස්සේ ජීවිතේ මේක හරි. කොහොම මම ආයෙත් පටන් ගන්නවා සාරාංශ කරනවා. මම මයික් ඕෆ් කරනවා. සර් මයික් ඕෆ් කරන්නකෝ. හරි. දැන් ඕෆ් කරනවා. හරි. ඔන්න පටන් ගන්නවායි. පද්ධති සංකල්පයක් මාතෘකාවනේ. මම පාඩම ආයෙත් කියලා දෙනවා මේ. අද කර පාඩම ආයෙත් කියලා දෙනවා. තේරුණාද? මම කිව්වා මේ ලෝකේ හැම දෙයක්ම පද්ධතියක් කියලා කිව්වා. මේ ලෝකේ හැම දෙයක්ම පද්ධතියක් කියලා කියන්න පුළුවන්. තේරුණාද? ඕනම දෙයක් හැදලා තියෙන කිසියම් රටාවක. මේ ගල් ගෙඩියක් ගත්තොත් මිදුලට ගිහලා ගල් ගෙඩියක් අරන් ගල්ලුවොත් ගල් ගෙඩිය බං කෑලි කෙලෙවම ඒ වගේ තියෙන khනිජාංශ ඒ khනිජාංශ කිහිපයක් යොදලා තමයි ගල හැදලා තියෙන්නේ. නේ අපි කළු ගල් ගෙඩියක් මිදුල ගන්න ආව කියන්නේ කළු ගල් කෑල්ලක් අරන් ආවා. අරන් බැලුවොත් කළු ගල් ගෙඩියේ තියෙන මිලිග්‍රෑම් තියෙනවා. මේ දිලිසෙන වගේ තියෙන මිලිග්‍රෑම් තියෙනවා. තිරුවාන තියෙනවා. තේරුණාද? සුදු පාට වගේ තියෙන්නේ. තේරෙන සිලිකා තියෙනවා. එක එක khනිජ වර්ග තියෙනවා. ඔක්කොම එකතුවක්. තේරුණාද? අන්න ඒ වගේ මේ ලෝකේ හැම දෙයක්ම පුතේ කිසියම් ව්‍යුහයක්. මේ බෞද්ධ උසස් පෙළ භෞතික විද්‍යාව කරොත් ඔය තේරෙනවා. මේ පරමාණු අන්න ඒ වගේ තියෙනවා නම් ඕනම දෙයක් අර කිසියම් ව්‍යුහයක නිර්මාණ තියෙනවා. මේ පෘථුවියේ තියෙන හැම දෙයක්ම අන්න කිසියම් රටාවක් තියෙනවා. ඒ නිසා පද්ධතියක් කියලා කියන්නේ පද්ධති සංකල්පය කියලාම කියන්නේ කිසියම් ව්‍යුහයකට අනුව නිර්මාණය වූද එකිනෙක සම්බන්ධ වූද වස්තුන් හා උපලක්ෂණ සමුදාය. කිසියම් ව්‍යුහයකට නිර්මාණය වූද එකිනෙක සම්බන්ධ වූද වස්තුන් හා උපලක්ෂණ සමුදායට පද්ධතියක් කියලා කියනවා. තේරුණාද? මම නෝට් එක දුන්නා. තේරුණාද? ඒ අනුව මම කිව්වා ලෝකේ පද්ධති වර්ග තුනයි දරුවනේ. ආවෘත, විවෘත, හුදකලා කියලා. තේරුණාද? ආවෘතය කියන්නේ පුතේ පද්ධතිය තුළට මේ පද්ධතිය තුළ ක්‍රියාත්මක වන ආකාර දෙකක්. මම කිව්වා එකක් තමයි ශක්තිය ක්‍රියාකාරී වෙනවා. ශක්තිය අපේ ඇඟ ඇතුලේ ශක්තිය නෝ. කැම කාලා මම ශක්තිය ගන්නවා. වාහනේ තෙල් ගහලා ශක්තිය ගන්නවා. තේරුණාද? ශක්තිය තියෙනවා. ඊට පදාර්ථ තියෙනවා. පදාර්ථ තියෙනවා. මේ ශක්තියයි පදාර්ථයයි හුමාරු වෙනවා. නේ? මේවා එහෙම යනවා. අපේ ඇඟ ඇතුලේ ශක්තිය පදාර්ථ හුමාරු වෙනවා. තේරුණාද? මේ ලේවල තියෙන එක එක ශක්තිය, එක එක පදාර්ථ තියෙනවා. ප්‍රෝටීන්, විටමින් වල තියෙන පදාර්ථ තියෙනවා. ඒ වගේ හරිද? ශක්තිය පදාර්ථ හුමාරු නම් පද්ධතියක් කියන්නේ කිසියම් ව්‍යුහයකටම නිර්මාණය වූද එකිනෙක සම්බන්ධ වූද වස්තුන් හා උපලක්ෂණ සමූහය.
හරි මේ පද්ධතියක් තුළ පුතේ මේක දෙකක් තියෙනවා මොකද ශක්තිය හා පදාර්ථ එක පුමාරු වෙනවා චක්‍රීයව ගමන් ගන්න තේරුණාද ඒනෝ මම වලට කිව්වා ලෝක පද වර්ග තුනයි ආවෘත්ත විවෘත්ත සහ උදකලා කියලා ආවෘත්තය කියන්නේ ශක්තිය විතරක් වෙන පදාර්ථයෙන් නැති ඒවා උදාහරණ මම දුන්න ආවෘත්ත උදාහරණ දුන්න කොහෙද අන වායුවල තේරුණාද විවෘත කියන්නේ ශක්තියයි පදාර්ථයයි දෙක වෙනවා ශක්තිය පදාර්ථ දෙකම පිට වෙනවා අපි ඒකට කිව්වා විවෘත කියලා හරි උදකලා කියන්නේ මොකද්ද සුදකලා කියන්නේ ශක්තියයි පදාර්ථයයි මොකක්ක සම්බන්ධයක් නැහැ වෙනම ඉන්නවා නේ ඒව ක්‍රියාකාරී වෙලා වෙනම ඉන්නවා අන්න අපි ඒකට කියනවා උදකලා කියලා එහෙනම් ආවෘත වල උදාහරණ දුන්නා වායු ගෝලේ විවෘත වල උදාහරණ දුන්නා ජල ගෝලේ උදකලා උදාහරණ දුන්නා මොකද්ද කියන උදකලාවට ඔව් සෞරග්‍රහ මණ්ඩලය පැහැදිලිද right ආවෘත විවෘත උදකලා කියන කොටස් තුනයි පැහැදිලිද right ඊට පස්සේ මම කතා කරන්න යද්දි මම කිව්වා මේ ටික කොහොමද කතා කරන්නේ හරි මේ ලෝකේ හැමදේම චක්‍රය ගමන් කරනවා කියලා කිව්වා ඊට කලින් පුතේ මම විශ්ලේෂ බහුව පද්ධතිය කියන්නේ පෘථුවියයි පෘථුවියට තියෙන වායු ජල ජෛව ශිලා කියන කොටස් හතරවටමයි තේරෙන්නේ වායු ජල ජෛව ශිලා කියන කොටස් හතරන අපිට මතුණා බහුම පද්ධතිය කියලා ඒ කියන්නේ කලින් මම චුට්ටක් කිව්වා මිනිස් පරිසර සම්බන්ධය මේ මිනිසා මේ පරිසරත් එක්ක තියෙන සම්බන්ධය මොන වගේ එකක්ද කොහොමද කියලා කතා කරා තේරුණාද ඒ මිනිස් පරිසර සම්බන්ධය අනේ කතා කරාම තේරුණාද මිනිස් පරිසර සම්බන්ධය කතා කරාම හරි ගොඩක් වෙලා මේ කෝල් එක කරන්නේ හරිද මිනිස් පරිසර සම්බන්ධය කතා කරාම බලා ගන්න right අනුපේ මම කිව්වා අන මිනිසා පරිසරෙත් එක්ක ඇත්තටම සම්බන්ධයක් තියෙනවා අපිට සම්බන්ධ නැතර කරන්න බෑ නැති කරන්න බෑ තේරුණාද මිනිසා පරිසරෙත් එක්ක සම්බන්ධය නැති කරන්න බෑ තේරුම් ගන්න ඒ නිසා අපි ජීවියෙක් මම ඔයාලා හැමෝම ජීවියෙක් එහෙනම් ජීවියෙක් නම් අන වායු ගෝලෙත් එක්ක ජල ගෝලෙත් එක්ක ශිලා ගෝලෙත් එක්ක ජෛව ගෝලෙත් එක්ක අපි සම්බන්ධ කරගන්නවා තේරුණා මේ ආහාර ගන්නවා වතුර බොනවා ඇවිදිනවා පසත් එක්ක සම්බන්ධ කරගන්නවා වගා කරනවා නේද සම්බන්ධ කරගන්නවා නේද සම්බන්ධය අපිට කඩන්න බෑ හරි දැන් මිනිසා පරිසරයත් එක්ක සම්බන්ධය පුදුමාකාර වෙනසක් තේරුණාද නම් මිනිසා පරිසරයත් එක්ක දක්වන සම්බන්ධය අන්න අපි කියන මිනිස් පරිසර සම්බන්ධය හරි එහෙනම් මේ සම්බන්ධය ගැන කතා කරමු පණ්ඩායම් දෙකයි එකක් තමයි කියන්නකෝ එකක් තමයි පරිසර නියතිවාදීන් අනිත් එක තමයි පරිසර ශාක්‍යවාදීන් නියතිවාදීන් කිව්වේ පරිසරය වෙනස් කරන්න බෑ කියලා ශාක්‍යවාදීන් කිව්වේ පරිසර වෙනස් කරන්න පුළුවන් කියලා නියතිවාදීන් දැක්කෝ කට්ටිය තමයි කවුද රැට්සල් සෙමිපල් සහ ටේලර් කොහොමද කියන්නේ රැට්සල් සෙමිපල් සහ ටේලර් ශාක්‍යවාද දැක්කෝ කියන තමයි කවුද විඩාල් ඩී ලා බ්ලාෂ් කොහොමද කියන්නේ විඩාල් ඩී ලා බ්ලාෂ් හරිද මේ විඩාල් ඩී ලා බ්ලාෂ් කිව්වේ එක කතාවක් නීතිවාදීන් කිව්වේ තවත් කතාවක් නීතිවාදීන් කිව්වේ පරිසරය වෙනස් කරන්න බෑ කියලා නේ සබාදහමේ නිර්මාණයත්ව මිනිසා ඌට පරිසරය වෙනස් කරන්න බෑ කියලා නීතිවාදීන් කිව්වා තේරුණාද ශාක්‍යවාදීන් කිව්වේ මොකද්ද අර පරිසරයේ නිර්මාණයක් වුණාට සබායි පරිසරයේ නිර්මාණයක් වුණාට අර මිනිසාට පරිසරය වෙනස් කරන්න පුළුවන් කියලා තමයි ශාක්‍යවාදීන් කිව්වේ තේරුණාද මගුදේ පැහැදිලිද වෙනස් කරන්න පුළුවන් කියලා තමයි ශාක්‍යවාදීන් කිව්වේ තේරුණාද right නම් එහෙම අන්න කතා කරා මේගොල්ලෝ නීතිවාදී සහ ශාක්‍යවාදී හරි වෙනස් කළ මතවාදයක් ඉදිරිපත් කරා මේ දෙකේ පැහැදිලි පුතේ right එහෙනම් මේ මතවාද තමයි ලෝකේ පැතිරුනේ හරි මේ දෙකෙන් පිළිගන්න මතයුගේ ශාක්‍යවාදීක මතය තේරුණාද ඕටික මම කතා කරේ ඊට මාතෘකාව තියෙන මොකද්ද පද්ධති සංකල්ප තේරුණාද හරි පද්ධතිය මොකද පද්ධතියනේ බහුව පද්ධතිය මාතෘකාව හරිද වම් පද්ධතිය ඒ ටිකත් ලියනවද අතර ඇතිද හාන්සි වගේද පළවෙනි දවසේ මම ආයෙත් මයික් ඔන් කරා අදට ඇති අදට අස්සරි දෙනවද ලියමු සර් තා අනේ ලියන්න ඕනේ ලියමු සර් ඔයාලා නිශ්ශබ්ද වෙන්න මම කතා කරන්නේ හරිද මම අද දැන් 10 මාර්ග දිනකට 20 කිලෝමයි ඒක එයාලට නම් මම පැය 4ක් උගන්වනවා හරි අදත් තියෙනවා හෙටත් තියෙනවා තේරුණාද එයාලා රිවිෂන් පටන් ගන්න අපඩක් කරමු කියන්නේ ඔයාලා තාම පොඩි කටියන්ද පළවෙනි දවසේ 12 විතර වෙනකල් ලියමු සර් ඒක තමයි එක එකන කතා කරන පාතර මම බ්‍රෝක් වෙනවා අහන්න හොඳේ හරි ඒ නිසා අද පළවෙනි දවසේ මම අද විනාඩි 10 විතර කලින් ඉවර කරන්න පළවෙනි දවසේනේ දැන් අනේ සම්බන්ධ ළමයි පුතේ ඒක ලියා ගන්නයි තේරෙන දේ ගැටලු දෙන්නේ අද පාඩමේ රෙකෝඩින් එකක් අද පාඩම මම මේ විදිහට වීඩියෝ එකක් රෙකෝඩ් කරනවා මෙහෙම මැෂින් කැමරා එකක් තියෙන්නේ රෙකෝඩ් කරලා මේ රෙකෝඩ් එක මම හෙට උදේ වගේ ලින්ක් එකක් දාන්නම් අදාළ දෙමඩින් බලන්න පුළුවන් තේරෙනවද එතකොට එතනදිත් මම ඔයාලට දොබක් කරා හැබැයි ඒක මම කරන්නේ තව සති දෙකක් තුනක් විතරයි තව සතියක් දෙකක් විතරයි ඊට පස්සේ ළමයින් සම්බන්ධ වෙන්න කොහොම හරි ක්‍රමයක් හැදෙන්න වෙනවා
අර ඔයාලට මේක පද්ධතිය තව සමාජගත වෙන්න තේරෙන්න තමයි මේ ඔක්කොම සාහන දෙන්නේ. තේරුණාද? ඔයාලා මේක තේරුම් ගන්න මේ ක්‍රමයට එකතු වෙන්න. මේක මේ අඩුපාඩු හොයා ගන්න. හදාගෙන හොඳට දැන් ටක් ගාලා එන්න පුතන් හැදෙන්න. කොළඹ ළමයි වගේ කාල මාතල ළමයි ඔයාලා ටිකක් හදා ගන්න. හොඳද? හරි. මම අදට පාඩම නතර කරන්නම්. අද අතර විනාඩි 10ක් නතර කරනවා. මොකද කරන්නේ? අනිත් ළමයිටත් ඔක්කොම එඩ් වෙන්න ඕන අහන්න. උදේ 9ට දුන්නා පන්ති. මේ ටයිම් එකට තියෙන්නේ. මොකද පුතේ? දිගටම සෙනසුරාදා මේ ටයිම් එකට පන්තිය තියෙන්නේ නේ. වැදගත්ම දෙයක් ඔයා ඇහුවේ. හරිද? හැමදාම පන්ති තියෙන්නේ සෙනසුරාදා. මට ඒක වෙනස් කරන්න බෑ. හරි? සෙනසුරාදා 8 10 මම කරනවා. හරිද? තව ඉස්සරහට මම මේක 11 12 වෙනිකනුත් ගන්නවා. හරිද? ඉන්ටර්වල් එකක් දීලා ගන්නවා. හොඳේ අර මුලින් අර ඔයාලට මේක හුරු වෙන්න එපා. අලුත් සංස්කෘතියක් මේක. පන්ති වගේ නෙවෙයිනේ. පන්ති නම් මට ඉතින් නගල එක අමුලයි මට උගන්නන්න පුළුවන්. සර් තව අමතර දවස් එහෙම දානවද? ඔව් අනිවාර්යයෙන්ම දාන්න. හරිද? පළවෙනි දවස් පුතේ අදනේ. අද මට ඔක්කොම කරන්න බෑ. ඒක දරා ගන්න බැහැ නේද තමයි. සමහරවිට මම කට්ටිය බෑ කට්ටිය ඉන්නවා. තේර කාට් ඉවරන කට්ටිය නැති කට්ටිය. නේද? මොකදද මම මේ ගානේ ඉවර කරනවා. හරිද? හොඳේ? අද ඉවර කරනවා. ලබන හදියේ පටන් ගන්න මේ ටයිම තමයි. ඊට පස්සේ මම මේ වෙලාවට පිටු වැඩි කරනවා. හොඳේ? හරි. එසා ඔයාලා නෝට් එක හදා ගන්න ලස්සනට අදා ප්‍රතිකට්ටියට කියන්න සම්බන්ධ යාළුවන්ට කියන්න පොඩ්ඩේ ඔයාලා කියලා දෙන්න. මට මම කියනට ඔයාලා කියලා දෙන්න මචං මෙහෙම එකක් කියලා තේරෙනවනේ උන්ට. හරිද? හරි. හරි. එසා අනවශ්‍ය ගමන් යන්න එපා. ගෙදර ඉන්න. හරිද? හරි සර්. හරි. ඔතන දැන් ආරංචියක් ආව තව එක්කෙනෙක් මැරිලා කියලා. කොරෝනා වලින් අද 20 වෙනිදා මැරිලා. 19 වෙනිදා මැරිලා තව එක්කෙනෙක්. මේ දැන් නිවුස් එකක් ආවා. හරිද? ඒ නිසා පරිස්සමෙන් ඉන්න. මාතුති මේ මගේ ගෙදර නෙවෙයි උගන්නන්නේ. මගේ හිතවත් මේ අර පාදදී තියෙන වල කෙනෙක් ගෙදර මම උගන්නන ගොඩක් දුර වෙල උගන්නන්නේ. ඒ නිසා මාත් කිරීමක් කරනවා. හරිද? මම මේක ටික මම ගෙදර මේ අලුපාට ටිකක් තියෙනවා ඒක හන්දා හදා ගන්න ඕනේ ඒවා. හරිද? ඒ නිසා මේ අනිවාර්යයෙන්ම ඉස්සරහට බ්ලොක් කරයි යට බ්ලොක් ඩවුන් කරයි. ඔයාලා ගෙදර ඉන්න මේ හරහා පොඩක් නඳු වෙන්න කැපකිරීම කරන්න. හරිද? හරි සර්. එහෙනම් හැමෝටම ආයිබෝවන් පරිස්සමෙන් ඉන්න මේ ක්‍රියාවලිය ආයිබෝවන් දෙන්න එච්චරම කියන දේ නේද අයිබෝන් සර් එන ජය වේවා. ඔව් ලබන සතියේ 5 දිනේ සෙනසුරාදා 10 තමයි මම ලින්ක් එකක් එවන මේ අද කර පාඩම ඊළඟ සමහන් ගන්නේ බවුම් පද්ධතිය ඒකට වාල් කියලා ජයවිශ්ව අයිඩි කියනවා හරිනේ ආයිබෝවන්